දැන් මම මෙතනින් පටන් ගත්තේ මෙන්න මේ කියන කාරණේ. අපි ඊයේ කතා කරේ මොකද්ද? ඊයේ කතා කරේ මෙන්ඩල්ගේ පළවෙනි සහ දෙවෙනි නියම ඉදිරිපත් කරපු ආකාරයනේ. එතෙන්දී මම කිව්වා ඒකාංග මුහුම සහ ද්විඅංග මුහුම භාවිතා කරා. ඒකාංග මුහුම භාවිතා කරලා මෙන්ඩල්ගේ පළවෙනි නියමය එනම් ස්වාධීන වියුක්ත වීම පිළිබඳ නියමය. එතෙන්දී අපි කතා කරා කිසියම් ලක්ෂණයක් තීරණය කිරීමට අදාළව සාධක යුගලක් තියෙනවා ජන්මානු සෑදීමේදී ඒවා එකිනෙකින් ස්වාධීනව වෙන් වෙලා එක් ජන්මානුවකට එක පැකින් ගමන් කරනවා කියලා. ඊළඟට ඒකේ අපි ගණනය කිරීම කරලා ජනක පරම්පරාවෙන් ආරම්භ වෙලා දෙවන දරු පරම්පරාව නැත්නම් F2 පරම්පරාවට ආවහම එතන ආවත් මොකද්ද? 3ට අනුපාතය රූපානුදර්ශ යට. රූපානුදර්ශ අතර අනුපාතය 3ට එකක් ආවා. ද්විඅංග මුහුමකදී අපි කතා කරා ද්විඅංග මුහුම පරීක්ෂණය කරලා මෙන්ඩල් ඉදිරිපත් කළ එයාගේ දෙවන නියමය. එතෙන්දී කතා කරා ස්වාධීන සංරචනය කියන සංකල්පය. එතෙන්දි කිව්වා ජන්මානු හැදෙද්දී ඇලීල එකිනෙකින් වෙන්වන්නෙත් ඒ වගේම නැවත එකිනෙක යුගලනය වෙන්නෙත් එකිනෙකින් ස්වාධීනව කියලා. ඒක සරලවම කිව්වොත් පරස්පර ලක්ෂණ යුගල් දෙකක් අපි සලකනවා ද්විඅංග මුහුමේදී. ඒ ලක්ෂණ යුගල් එතකොට ලක්ෂණ 4ක් තියෙනවා. ඒ ලක්ෂණ වලට අදාළ ඇලීල එකිනෙකින් වෙන්වීම සිදු වෙන්නෙත් ඒ වගේම එයාලා නැවත එකතු වෙන්නෙත් එයාලට කැමති අය එක්ක එයාලට පුළුවන්. කිසිම කෙනෙක් එක්ක බැඳීමක් තිබ්බේ නැහැ. අපි ඒක පෙන්නුවා පරාදීන සංරචනය කියලා කියන්නේ. ඒ පරාදීන සංරචනයට අනුව එක් වර්ගයක ඇලීලයක් තවත් වර්ගයක ඇලීලයක් සමග එකට ගමන් කිරීම සිද්ධ වෙනවා. නමුත් එහෙම නැහැ. මෙතන කවර ඇලීලයක් අපි සැලකුවත් ඒ ඇලීලයට හැකියාව තියෙනවා අනිත් ලක්ෂණයත් සමග ගමන් කිරීමට. ඊට පස්සේ අපි පනච්ච චතුරස්‍ර කතා කරා. මේ පනච්ච චතුරස්‍රයක් ආශ්‍රයෙන් රූපාණු ප්‍රවේණිදාශ නිගමනය කරන ආකාරය. ප්‍රවේණිදාශ ඉදිරිපත් කිරීම සිද්ධ කරා. හරි. එතකොට අපි දැන් මේ විදිහට කතා කරගෙන ගියේ මෙන්ඩල්ගේ නියම ගැන. දැන් මෙන්ඩල් ඉදිරිපත් කරපු නියම වලට අනුකූලව සමහර ලක්ෂණ ආවේනිගත වෙනවා. මේ කියන ඒකාංග මුහුමේදී 3ට අනුපාතයත් ද්විඅංග මුහුමේදී 9ට 3ට 3ට අනුපාතයත් ලබා දෙමින්. නමුත් සමහර ලක්ෂණ තියෙනවා ඒවා මේ මෙන්ඩල්ගේ ආවේනිය අනුව ආවේනිගත වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාලා ඒකාංග මුහුමේදී 3ට අනුපාතයත් ද්විඅංග මුහුමේදී 9ට 3ට 3ට අනුපාතයත් F2 පරම්පරාවේදී ලබා දෙන්නේ නැහැ. එතකොට අන්න ඒවට අපි කියනවා මෙන්ඩල්ගේ ආවේනිගත සිද්ධාන්ත වලට පටහැනි ඒවා කියලා. එතකොට අපි දැනගන්න ඕනේ මෙන්ඩල්ගේ නියම කොයි වෙලාවටද සත්‍ය වෙන්නේ කියලා. සමහර අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවේදී විතරයි මෙන්ඩල්ගේ නියම සත්‍ය වෙන්නේ. ඒ සත්‍ය වීම සඳහා සමහර සාධක නැත්නම් අපි කියනවා නිර්ණායක ක්‍රයිටීරියාස් තියෙනවා. ඒ ක්‍රයිටීරියා දෙකක් තියෙනවා. අපි අන්නේ දෙක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. හරිද? හරියට බලමු. මෙන්ඩල්ගේ නියම සත්‍ය වන්න නම් නැත්තම් මෙන්ඩල්ගේ නියම වළංගු වන්න නම් වර්තමානයේ තියෙන දැනුම අනුව අද තියෙන දැනුම අනුව කවර සාධකද වැදගත් වෙන්නේ? දැන් අපි කතා කරේ ගෞතම ශාකයේ මෙන්ඩල් කරපු පරීක්ෂණ ගැනනේ. නමුත් අද වෙද්දී ප්‍රවේණ විද්‍යාවේ තියෙන දියුණුවත් එක්ක ඒ ආශ්‍රිත හොයාගෙන තියෙන තාක්ෂණය සහ ඒ සිද්ධාන්තත් එක්ක මේ මෙන්ඩල් නියම සත්‍ය වෙන පටු පරාසයක් තියෙනවා. එතකොට දැන් ඒ සත්‍ය වෙන පටු පරාසය තුල අපි කතා කරනවා මෙන්න මේ කියන නිර්ණායක පැවතුනොත් මෙන්ඩල් නියමයට අනුව ලක්ෂණ ආවේනිගත විය හැකියි කියලා. පළවෙනි එක මම ගන්නවා. මෙන්න මේක
අපි ගමු අංක 1 මේක තියෙන එක බලන්න පළවෙනියටම තියෙන වෙනස් වර්ණ දේවල ඇති ඥාන සඳහා වෙනස් වර්ණ දේවල ඇති ඥාන සඳහා ඒ කියන්නේ සමජාත නොවන වර්ණ දේවල ඇති ඥාන සඳහා කියලා තියෙනවා බලමු අංක 2 බලන්න මෙතන තියෙනවා එකම වර්ණ දේහය මත එක්කෙනකින් ඉතා දුරින් පිහිටන ඥාන සඳහා අංක 2 වෙනි හරිද දැන් මොනවද මේ කියන්නේ වෙනස් වර්ණ දේහවල ඇති ඥාන සඳහා අපි මේකේ තව ලියා ගන්න ඕන සමජාත හරි දැන් මෙන්න මේ කතාව බලමුකෝ දැන් පළවෙනි කාරණය මේක අපි අංක 1 අවස්ථාව ගමුකෝ දැන් මොකද බලමු දැන් පළවෙනි කාරණය එකම වර්ණයේ කට්ටලයක තිබ්බොත් මොකද වෙන්නේ ඔබට මතක ඇති එයාලා ගොඩක් දුරට අර එකට බැඳීලා ඒ විදිහට යන ඥාන පවතී හරිද එතකොට එහෙම තිබ්බොත් මොකද වෙන්නේ එයාලට ස්වාධීන වියුක්ත වීම හෝ ස්වාධීන වියුක්ත වීම කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ ඊළඟට ඊළඟ කාරණය තමයි එකම වර්ණ දෙකක් ගත්තොත් එයාලගේ මොකද වෙන්නේ මෙන්න මේ කියන කාරණේ දැන් මම ගන්නවා මෙහෙම එකක් දැන් මම වර්ණ දේහයක් මෙහෙම ඇදලා හරිද ඊට පස්සේ ඊළඟට මම මේකේ ජානපදයක් කීපයක් අඳිනවා හරිද ඊට පස්සේ මේ හැරෙන් තව එකක් අඳිනවා ඊට පස්සේ මේ හැරෙන් තව එකක් අඳිනවා අර ජාන සිතියමක්ම මම අඳිනවා මේක හරිද ඊට පස්සේ මම මේකින් එක මාක් කරනවා A B C D E F කිය දැන් මේ ජානපත මොනවද පළවෙනි එක කැපිටල් A ජානයට අදාළ ජානපතය ඊළඟ B C D E F කියන ජානපත වලට අදාළ ජානපතය දැන් මම ඔයාලට කින් අහනවා මෙන්න මේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නය
වර්ණ දේහයක තියෙන ජාන දෙකක් ඒ ජාන දෙකට එක්කෙනකින් ස්වාධීනව ගමන් කරන්න නම් මොකක්ද වෙන්න ඕන? සාමාන්‍ය මෙන්න මේ කාරණේ මතක තියාගන්න වර්ණ දේහයක තියෙන ජානවලට සමූහයක් විතර වර්ණ දේහයම ජන්මානුවකට ගමන් කරන නිසා ඌර්ණ විභාජන මොකද වෙන්නේ? වර්ණ දේහය පිටිම ගමන් කරනවානේ. එහෙනම් මේ Aට Bට Cට Dට Eට Fට වෙන වෙනම ගමන් කරන්න බෑ. නේද? එතකොට දැන් මේ වර්ණ දේහය පිටින්ම ජන්මානුසෑදීම නැත්තම් ඌර්ණ විභාජනයේදී වර්ණ දේහය සම්පූර්ණයෙන්ම ගමන් කරනවනේ ජන්මානුවකට. එහෙනම් මේ සියලුම ජාන එකවර ගමන් කරනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? මේ කැපිටල් A ට බෑ B ගෙන් ස්වාධීනව ගමන් කරන්න. A ට බෑ C ගෙන් ගමන්. ඊළඟට C ට D ගෙන්. ඒ වගේ ස්වාධීනව ගමන් කරන්න බෑ. හැබැයි ඔබ දන්නවා ස්වාධීන සංරචනය කියන සංකල්පෙත් එක්කම තව කතාවක් එනවා. මොකද්ද? අවතරණය කියලා එකක්. ඒ අවතරණයේදී මොකද වෙන්නේ? දැන් අවතරණයේදී කොටස් කැඩිලා හෝමාරු වෙලා නැවත සම්බන්ධ වෙනවා. එතකොට මෙන්න මම මේ වගේ තැනකින් දැන් මේ වගේ තැනකින් මේ A සහ B අතරින්ම කැඩිලා AB වෙන්වීමට තියෙන සම්භාවිතාවය ඒ කියන සම්භාවිතාවය සහ A සහ F අතරින් මෙන්න මේ කොටස් දෙක අතර. ඒ කියන්නේ මෙන්න මේ දුර. මෙන්න මේ දුරින්ම කැඩෙන්නලා වර්ණ දේහාංශ දෙකක් වෙන්වීමට තියෙන සම්භාවිතාවය ගත්තාම කෝකද වැඩි? කවුරු උත්තරයක් දෙන්න එකට මම මයික් ඔන් දෙනවා. A සහ B අතරින් කැඩී වෙලා දෙන්න වෙන්න තියෙන සම්භාවිතාවයද වැඩි? A සහ F අතරින් කැඩලා වෙන්නෙන්නද වැඩිපුර සම්භාවිතාවයක් තියෙන? ටක් ගාලා උත්තරයක් කියන්න. කවුරු හරි? පළවෙනි අවස්ථාවද දෙවෙනි අවස්ථාවද? එකද දෙකද? එක නෑ. ඒක මෙන්න මෙහෙමයි වර්කවුට් කරගන්නේ. බලන්න. සම්භාවිතාවයේදී මොකද්ද මෙතන වෙන්නේ? බෙදෙන්න නැත්තම් කැඩෙන්න තියෙන සම්භාවිතාවය. දැන් මේ කොන් දෙකෙන්ම අවතරණයේදී කැඩෙන්න පුළුවන්. හැබැයි දැන් A සහ B අතර දුර ගත්තාම මේ අතර අපි ගත්ත මතක ඇති සිතියම් මේකක විසිර ගත්තොත් මේ අතර තියෙන දුර සෑහෙන්න අඩුයි. දැන් මම මේ දෙන ගොඩක් එක්ස්පෑන්ඩ් කරලා ඇඳලා කියමු මේ දෙන එක ළඟ නිකන් තුරුල් වෙලා වගේ ඉන්නවා කියලා. එතකොට ඒ චූටි ඉඩෙන් කැඩෙන්නම කියලා එහෙම එකක් තියද? හැබැයි ඊට වඩා මේ දුර වැඩි නේද A සහ F අතර ගත්තාම. එහෙනම් A සහ F අතර දුර වැඩි නම් ලොකු මේ දුර අතර මෙන්න මේ ඕනම පොයින්ට් එකකින් මේ ඕනම පොයින්ට් එකකින් මේ කැඩෙන්න පුළුවන් නේද? එතකොට මේ චූටි ඉඩෙන් කැඩෙන්න තියෙන සම්භාවිතාවයට වැඩිය මේ ඕනම ලක්ෂයකින් කැඩිලා A සහ F වෙන්න පුළුවන්. හරිද? එතකොට F වෙන්නකොට දැන් අපි හිතුව මේ හරිය විතර ගන්නවා කියලා. ජස්ට් හිතමුකෝ. එතකොට D E F තුනම වෙලා යනවා. හැබැයි අපි සලකන්න ජාන දෙක කවුද? E සහ F නේ. එතකොට ඒ දෙන්න ස්වාධීන සංරචනය සිද්ධ වෙනවා. එහෙම කැඩිලා වෙන වර්ණ දෙයකට ගමන් කරොත් මේ කොටසම හරිද? එතකොට එයා වෙනම ගමන් කරන වෙනම වර්ණ දෙකක් එක්ක. හරිද? ඒ නිසා වර්ණ දෙකක උපරිම දුරින් අන්ත දෙකේ වගේ තියෙන දෙන්නෙක්ට මෙන්ඩල් නියම සත්‍ය වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම වර්ණ දේහ කට්ටල විදිහට ගත්තාම වර්ණ දේහවල තියෙන. දැන් අපි හිතමු මෙන්න මෙයා අංක 1 වර්ණ දේහ කට්ටලේ අංක 2 වර්ණ දේහ කට්ටලේ. හරිද? දැන් මෙයාගේ මෙහෙම ඉන්නවා. අංක 1ට අදාළ වර්ණ දේහය තියෙනවා. අංක 2ට අදාළ වර්ණ දේහකුත් තියෙනවා. මේ වර්ණ දේහ කට්ටලනේ වර්ණ දේහ යුගල් වලින් මම එක්කෙනා ඇඳා. හරිද? එතකොට දැන් මේ දෙන්න ගත්තාම
අහමු ලෙස මේ දෙන්නට මික්ස් වෙන්න පුළුවන්. හරිද? දැන් අංක 1 වර්ණ දේහයේ තියෙන ජාන අංක 2 තියෙන වර්ණ දේහයේ ජානත් එයාලා වෙන වෙනම ගමන් කරත් එතකොට අනිවාර්යෙන් මේ දෙන්නෙට මේකේ ජානපතයක් අඳිනවා මේකේ ජානපතයක් අඳිනවා මෙතන ඉන්නවා කැපිටල් A කියලා ජානය මෙයා වෙනම වර්ණ දේහයනේ මෙයා අපි තුන් Z කියලා ජානයක් ඉන්නවා කියලා. දැන් මේ දෙන්නට දැන් කැපිටල් A ට සහ කැපිටල් Z ට මොකද වෙන්නේ? ඒක මෙතන ඊට මදි. කොහොමද අඳින්නේ? අපි මේක වෙනම අඳිමු. හරි. පළවෙනි එක තේරුණාද? ඒක මොකක් හරි නැවත විස්තර කරන්නවද? මේක හොඳට මේ තේරුම් ගන්න ඕන එක. පළවෙනි කොටස තේරුණාද? මම අර අංක දෙකට අදාළ එක තමයි මුලින් කරේ. ඒක ප්‍රශ්නයක් තියද? මේක ටිකක් පැහැදිලි මදි අයියේ. හරි. පළවෙනි එකේ මේ මෙන්න මේක. එතන මට මේ ආයි කියන්න. එක සැරයක් කියන හොඳට අහන් ඉන්න. දැන් මම අරන් තියෙන පළවෙනි එකේ තියෙන්නේ සමජාත නොවන වර්ණ දේහ දෙකක්. තොර ඊළඟ එකේ තියෙන අංක 2 සමජාත වර්ණ දේහ දෙකක්. දැන් මම මේ විදිහට A සහ Z කියලා මාක් කරලා තියෙනවා. දැන් මේ දෙන්නට සමජාත නෙමෙයිනේ. ඒ නිසා ජන්මානු හැදෙද්දි දැන් සමගතලයේ පිළියෙල වෙලා ඊට පස්සේ සමජාත වර්ණ දේහ වින් වෙලා ඊළඟට ඔය කියන කතන්දර ඔක්කොම වෙලා ද්‍රව දෙකට වර්ණ දේහ කට්ටල විදිහට ගමන් කරාම මේ දෙන්නට එක්කෝ එකම ද්‍රවයට එකට ගමන් කරන්න සම්භාවිතාවයක් තියෙනවා. දෙන්න එකතු වෙලා එක කට්ටලයකට ගමන් කරන්න හැකියාව තියෙනවා. එක වර්ණ දේහ කට්ටලයකට. ඒ සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි ඒ වගේම මේ දෙන්නට වෙනම ගමන් කරලා වෙනම වර්ණ දේහ කට්ටල වලට ජොයින් වෙන්නත් සම්භාවිතාවයක් තියෙනවා. නේද? එහෙම වුණාම මොකද වෙන්නේ? මේ තියෙන කැපිටල් A සහ කැපිටල් Z ජාන දෙකට බලන්න යන්න පුළුවන් ස්වාධීන සංරචනය වෙන්න පුළුවන්. කැපිටල් A Z මත රඳා පැවතිලා නැහැ. ඒ දෙන්නට කැමති නම් එකතු වෙන්නත් පුළුවන්. කැමති නම් වෙන් වෙලා යන්නත් පුළුවන්. එතකොට අවස්ථා දෙකම යාට පුළුවන්. හැබැයි බලන්න සමජාත වර්ණ දේවලට මොකද වෙන්නේ කියලා. සමජාත වර්ණ දේවල මං ගන්නවා අංක 1 සහ 2 කියලා දෙන්න. මෙයාලා ඉන්න සමජාතව එකට බැඳිලා කිසිම දවසක මේ දෙන්නට එකම වර්ණ දේහයට එන්න බෑ. එකම වර්ණ දේහයට එන්න බෑ. හේතුව මේ දෙන්න වියුක්ත වෙලා යන්නේ වෙනස් වර්ණ දේහ වෙනස් ජන්මානු. සෝරි. මේ දෙන්නට එකම ජන්මානුවට එන්න බෑ. ඇයි වෙන් වෙලා බෙදිලා යනවනේ සමජාත වර්ණ දේහ වියුක්ත වීම සිද්ධ වෙනවනේ. ඒ නිසා මේ දෙන්නට පුළුවන් එක අවස්ථාවයි. ඒ කියන්නේ වෙනස් ජන්මානු දෙකට ගමන් කිරීම පමණයි. එහෙනම් එතෙන්දී අර මෙන්ඩල්ගේ නියමයේ සම්පූර්ණ සත්‍ය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වෙනස් වන දේවල් නම් එයාට ස්වාධීන සංරචනය තියෙනවා. හැබැයි මෙතෙන්දි මොකද වෙන්නේ? මේ දෙන්නට එකට ගමන් කිරීම කියන අවස්ථාව ඇත්තේ නැහැ. ඒ දෙන්නට වෙනමම තමයි ගමන් කරන්න වෙන්නේ. එහෙනම් මේ අවස්ථා දෙකේ වෙනස තේරෙනවද? ගෙවල් වල ප්‍රශ්නත් ඇහෙනවා මෙහෙට. හරි. රයිට්. මේ ඊට පස්සේ බලමු. හරි. දැන් ඒක නිසා මෙන්න මේ தত্ত্ব දෙක බලන්න. එතකොට පළවෙනි එකට අදාළ රූප සටහන මම රෝස පාටින් මාක් කරලා දෙන්නම්. මේ අංක 2 අවස්ථාවට අදාළ එක. මේක අංක 1ට අදාළ එක මේක. හරිද? බලන්න. දැන් මම සම්පූර්ණ රූපයක් ඩිස්ප්ලේ එකට දාලා තියෙනවා. එතකොට මෙන්ඩල්ගේ නියම වළංගු වෙන தত্ত্ব පළවෙනි එක වෙනස් වර්ණ දේහවල ඇති ජාන සඳහා එතෙන්දි තමයි මොකද උනේ මේ කියන ජන්මානුවට ගමන් කිරීමේදී එයාලට සෑම නිදහසක්ම පැවතී. නමුත් ජන්මානුවලට ගමන් කිරීමේදී මෙයා දෙවැනි අවස්ථාවේ සමජාත වර්ණ දේහවලට රෙස්ට්‍රික්ෂන් එකක් තිබ්බා.
මොකක්ද එයාට එක්කම ජන්මානුවට ගමන් කිරීමේ අවස්ථාව ඇහිරිලා ගියා. අනේ නිසා මෙන්ඩල්ගේ නියමවලට හරියටම ගැලපෙන්නේ නැහැ. හරිද? එතකොට අන්නේ කියන කාරණා දෙක වැදගත්. එහෙනම් ඔය කියන කාරණා දෙක එකක් තමයි වර්ණ දේහයකින් ඉතා දුරින් එකම වර්ණ දේහයේ එකිනෙකින් ඉතාම දුරින්. ඒ කියන්නේ සිතියම් ඒක ගන්න වැඩිම පරතරයක් තියෙන දෙන්නට තමයි එක්කෙනකින් වෙන් වෙලා ස්වාධීන සංරචනය වෙලා මෙන්ඩල්ගේ නියමනුව ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වෙනස් වර්ණ දේහවල ඇති ජානවලටත් මේ අවස්ථාව ලැබෙනවා. හැබැයි සමජාත වර්ණ දේහවලට මේ අවස්ථාව සම්පූර්ණයෙන්ම තෘප්ත කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හරිද? හරි. එච්චරයි මේ ගැන කතා කරන්න තියෙන්නේ. අපිට මෙන්ඩල්ගේ පරීක්ෂණවල මොනවද වළංගු තත්ත්ව ගැන. හරිද? ඊට පස්සේ එතනින් ඒ කතන්දරේ ඉවරයි. ඊළඟට මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වීමට හේතු කියන කාරණයට එනවා. හරිද? මම මේකට කතාවක් කියන්නම්. හරිද? මෙන්ඩල්ට කලින් මේ වැඩේ කරපු කට්ටිය හිටියේ නැත්තේ නෑ. ඒ කියන්නේ ලක්ෂණ ආවේනිගත වීම පරීක්ෂා කළ පුද්ගලයන් මෙන්ඩල්ගේ සමය වෙද්දිත් ඉඳලා තියෙනවා. හරිද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ගේ පරීක්ෂණවලට මෙන්ඩල් තරම් වාසනාවන්තයෙක් වෙන්න බැරි වුණා. හේතුව මෙන්ඩල්ට හැමදේම හරි විදිහට සිද්ධ වුණා. එකක් තමයි දැන් ඔය පරස්පර ලක්ෂණ ටිකත් හරියට ආවෙනිගත වීම ලොකු දෙයක් නේ. නැත්නම් ඒත් අවුල්නේ. ඒ කියන්නේ මෙන්ඩල්ට හොඳ දැක්මක් තිබිලා තියෙන පරීක්ෂණ ගැන. ඒ කියන්නේ මෙන්න මෙහෙම කාරණයක්. එකක් තමයි දැන් බලන්න මෙන්ඩල් මොනවද කරේ කියලා වෙන්නේ. එයා සුදුසු ශාකයක් තෝරගත්තනේ ඔක්කොටම කලින්. ඊළඟට ඒ ශාකයක් තෝරගැනීමේම ඔහුගේ ජයග්‍රහණය තිබ්බා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ කාරණේ. මෙන්ඩල් පරීක්ෂණවලදී තෝරගත්ත ශාකයේ අඩු ජනන කාලයක් තමයි තිබ්බේ. හරිද? එතකොට ජනන කාලය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් ජීවන චක්‍රය කෙටි ජීවන චක්‍රයක්. ඒ කියන්නේ ඇටේ බීජේ පැලවෙලා ඊට පස්සේ ඔහුගේ ඒ ශාකයේ ප්‍රජනන ක්‍රියාවලිය මගින් නැවතත් ඊළඟ පරම්පරාවට බීජ නිපදවලා මේ යන ගතවන කාලය අඩුයි. ඒ හින්දා ඔහුට පුළුවන් වුණා වාර කීපයක් මේ කියන්නේ එකම ශාක පරම්පරාවේ පරම්පරා කීපයක් එකවරක් දෙන්නේ කරා. දැන් අපි හිතමු පොල් ගස් වගේ එකක් මෙන්ඩල් පාවිච්චි කරා කියලා. ඒ කර්මයකට වගේ. එහෙම වුණා නම් මොකද වෙන්නේ? දැන් පොල් ගහක් හැදිලා ඒ ටික කරන්නම සෑහෙන කාලයක් යනවනේ. පොල් කඩලා ඒවා අර පැල කරලා එනකොට මෙන්ඩල්ට අමාරුයි වැඩේ කරගන්න. ඉතින් දැන් අනිත් එක ඒ වගේ එකක් අවුරුදු 10ක් 6-7ක් යනවනේ පොල් අපි දෙන්න. ඉතින් අමාරුයි. නමුත් ජීවන චක්‍රය කෙටි වුණාම ඔහුට පුළුවන් පරම්පරා කීපයක් ඔස්සේ ඒ ලක්ෂණ ටික ආවිනගත වෙන ආකාරය පරීක්ෂා කරන්න. ඒ වගේම මෙන්ඩල් තෝරාගත්ත ගෙවතුම ශාකේ තිබ්බා එක්කෙනකින් පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් පරස්පර ලක්ෂණ ගණනාවක්. ඔහු ඒ අතරින් 7ක් තෝරගෙන මේ පරීක්ෂණ සිද්ධ කරා. ඊළඟට වැදගත්ම දේ තමයි මේ සෑම පරීක්ෂණයකටම අදාළ නිරීක්ෂණය සහ සංඛ්‍යාත්මක තත්ත්වයන්. උදාහරණ විදියට ඔහු පරීක්ෂා කරන්නේ මල්වල වර්ණය නම් ඒ සම්පූර්ණ නියදය තුළ තිබිච්ච මල් වල වර්ණය අපි හිතමු රෝස පාට කියලා. රෝස පාටනේ දම් පාට ගමුකෝ. දම් පාට මල් නම් දම් පාට මල් කොච්චර තිබ්බද? සුදු පාට මල් නම් සුදු පාට මල් කවර සංඛ්‍යාවක් තිබ්බද කියලා සංඛ්‍යා ලේඛන විදියට ඒවා තබා ගත්තා. දැන් ඔහුට අන්නේ කියන නිවැරදි ආකාරයට සවිස්තරාත්මකව දත්ත සටහන් කර ගැනීම නිසා ඔහුට ඒවා ඇනලයිස් කරන්න හැකියාව ලැබුණා. ඒ ඔස්සේ ඔහුට පුළුවන් වුණා ඔහුට අවශ්‍ය දත්තයන් හරියාකාරයකට පිළියෙල කරගෙන ඔහුගේ සෛද්ධාන්තික ඉදිරිපත් කිරීම කරන්න.
ඒ වගේ මේවා අර අදාළ ලැබුණු සංඛ්‍යාත්මක විශ්ලේෂණයන් එක ගලපලා නිවැරදි තොරතුරු ලබා ගන්න. හරිද? ඒ නිසා අපි කතා කරන ප්‍රධාන ලක්ෂණ 6ක් මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වෙනට හේතුව. හරිද? ඒ හින්දා මේක රිසෝස් බුක් එකේ පොඩි මෙහෙන් තියෙන්නේ. අපි ඒක කියවමු. මේ නෝට් එක ලියාගමු. පළවෙනි කාරණේ ලියමු. මෙන්ඩල්ගේ පරීක්ෂණ වල සාර්ථකත්වය කියලා ලියලා මාතෘකාව. මෙන්න මේ කාරණා ටික ලියමු. ජීවීන්ගේ ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය සොයා ගැනීම සඳහා ජීවීන්ගේ ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය සොයා ගැනීම සඳහා මෙන්ඩල්ට පෙරද බොහෝ විද්‍යාඥයන් පරීක්ෂණවල යෙදී තිබුණත් ඔවුනට නිවැරදි නිගමනයන්ට එළඹීමට නොහැකි විය. ඔවුනට නිවැරදි නිගමනයන්ට එළඹීමට නොහැකි විය. නමුත් මෙන්ඩල් විසින් සැලසුම් කළ පරීක්ෂා මගින් ප්‍රවේණියේ මූලික හැසිරීම අධ්‍යයනය කිරීමට ඔහුට හැකි විය. ප්‍රවේණියේ මූලික හැසිරීම අධ්‍යයනය කිරීමට ඔහුට හැකි විය. මීට ප්‍රධාන වූ කාරණා නම් කියලා දැන් මම අර කිව්ව ටික මම කියන්න. අංක 1 තම පරීක්ෂණවලට ඉතාමත් සුදුසු ශාකයක් තෝරා ගැනීම. අංක 2 නිශ්චිත අරමුණු සඳහා සරල පරීක්ෂණ සැලසුම් කිරීම. ඒ කියන්නේ ඔහුට යමක් දැනගන්න ඕන නම් ඔහු පරීක්ෂණයක් ඇටවුමක් කරලා ඒ ඔස්සේ ඒ සඳහා ඒ සරල දේවල් සඳහා පවා යම් පරීක්ෂණ ඇටවුමක් ඔස්සේ තමයි එයා දාල කාරණය කරලා තියෙන්නේ. ඒක නිසා අපි ගන්නවා නිශ්චිත අරමුණු සඳහා සරල පරීක්ෂණ සැලසුම් කිරීම. ඒ කරන පරීක්ෂණ අතර මහා පරිමාණ අර ඒවා නෙමෙයි. අතරම මෙන්ඩල් කියන විද්‍යාඥයෙක් නෙමෙයි. ඔහු පල්ලියක ඔස්ට්‍රියාවේ පල්ලියක පූජකයෙක් විදිහට තමයි වැඩ කරේ. ඊළඟට අංක 3 ලියන්න. නිරීක්ෂණ දත්තයන් සවිස්තරාත්මකව හා සංඛ්‍යාත්මකව සටහන් කර ගැනීම. අංක 4 දැන් එකක් ලියාගන්න බැරුණාම මේ
එච්චර ඔරි වෙන්න එපා. ඒක පොඩ්ඩක් එහෙම තියලා යන අහන් ඉන්න හොඳට. මොකද මේ අපි වීඩියෝ එක ආයෙ දානවනේ. අද රැට ආයෙ දානවා. එතකොට ඒකෙන් බලලා ඔක්කොම නෝට් එක අඩුපාඩු හදාගන්න. මේ වෙලාවේ එක ආයෙ එච්චර ඔරි වෙන්න එපා. එකක් මොකක් හරි වචන මිස් වුණොත් ඊළඟ එක ලියන්න ටක් ගාලා. හරිද? අංක 4 එකම පරීක්ෂණය නැවත නැවතත් සිදු කිරීම සහ එකම පරීක්ෂණය නැවත නැවතත් සිදු කිරීම සහ ප්‍රතිඵල සංඛ්‍යාත්මකව විශ්ලේෂණය කිරීම. දැන් මේක තමයි මම අර කිව්වේ. දැන් මම ආයෙ වතාවක් කියන්නම්. එකම පරීක්ෂණය නැවත නැවතත් සිදු කිරීම සහ ප්‍රතිඵල සංඛ්‍යාත්මකව විශ්ලේෂණය කිරීම. දැන් මේකෙදි මෙන්න මෙහෙම කාරණයක්. ඒ කියන්නේ ඔහු එකම පරීක්ෂණය නැවත නැවතත් කරනවා කියන්නේ මොකද්ද? ඔහු එක් පරීක්ෂණ ඇටවුමක් සකස් කරලා ඒකේ සත්‍ය බව හොයන්න ආයෙ කරලා බලනවා. එතකොට ඒකෙන් ඔහුට තහවුරු කරගන්න පුළුවන් වුණා මේ සෑම පරීක්ෂණයකින්ම එකම ප්‍රතිඵල සෙට් එක තමයි ලැබෙන්නේ කියලා. පස්වෙනි එක ලියන්න. මේක වැදගත් එකක්. නිරීක්ෂණ පැහැදිලි කිරීම සඳහා උපකල්පන ඉදිරිපත් කිරීම. දැන් මම කියන්න. නිරීක්ෂණ පැහැදිලි කිරීම සඳහා උපකල්පන ඉදිරිපත් කිරීම. උපකල්පන ඉදිරිපත් කිරීම. මෙන්න මේකයි වැඩේ. දැන් හිතන්න මෙන්න මේ කියන සංකල්පය බලන්නකෝ. අපි අර නිරීක්ෂණ පැහැදිලි කිරීම සඳහා උපකල්පන ඉදිරිපත් කිරීම. දැන් එතෙන්ද මොකද්ද කරේ? අපි අර ඇත්තට මම එදා කතා කරේ මෙන්ඩල් ඇත්තටම කරපු පරීක්ෂණේ ඊට පස්සේ ඔහු ඒකෙන් ලැබුණු මොනවද නිරීක්ෂණ පැහැදිලි කරන්න අර අපි ඊට පස්සේ ගානක් හදලා පෙන්නුවේ මෙන්න මේකේ අනුපාතය මෙයා මේ විදිහට එනවා කියලා. ඒ විදිහට ඔහු උපකල්පන නැත්තම් සිද්ධාන්ත ඉදිරිපත් කිරීම සිද්ධ කරා මේ නිරීක්ෂණ පැහැදිලි කරන්න. ඔහුට ඒ සඳහා හොඳ බුද්ධියක් තිබුණා. මෙන්න මෙහෙම වෙන්නේ නැති කියලා ගණිතමය ඇටවුමක් නැත්තම් සංකල්පයක් ඉදිරිපත් කළා. 6 වෙනි එක කලියමු මෙහෙම. තම උපකල්පනවල වැරදි නිවැරදි බව තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම. සමහර අයගේ වීඩියෝ එකමත් ඔන්න වෙලා කමන්නේ. ඊට පස්සේ හරි එක කමන්නේ. පේන්න බෑනේ. හරි. ඔය කියන කාරණා 6 හොඳට මතක තියාගන්න. රිසෝස් බුක් එකේ ඔක ලොකුවට විස්තර කරලා නැහැ. අපි නිකන් මම ටක් ගාලා වැඩි වෙලා ගන්න නැහැ. රිසෝස් බුක් එකේ මොනවද තියෙන කියලා ටක් ගාලා කියව කියන්න බලන්න. ඒකේ තියෙන ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔය 6 හොඳට මතක තියාගන්න. පළවෙනි කාරණය මෙන්ඩල් තම පරීක්ෂණ සිදු කිරීමේදී මම රිසෝස් බුක් කියවන්නේ. මෙන්ඩල් තම පරීක්ෂණ සිදු කිරීමේදී විද්‍යානුකූලව සිදු කළේ ආවේනය පිළිබඳ පළමුවන හා දෙවැනීමේ විද්‍යාත්මක ඉදිරිගත් කිරීමට ඔහුගේ පරීක්ෂණාත්මක ක්‍රමවේදී පැති පහත ලක්ෂණ උපකාරී විය. ඒ කියන්නේ මෙන්ඩල්ට තිබිලා තියෙන මොකද්ද? අර මේ බයෝලොජි වල පළවෙනි පාඩමේ දැනුම තිබිලා තියෙනවා. ක්‍රමානුකූල නිරීක්ෂණ වගේ ගැටලුව හඳුනා ගැනීම ඉඳලා වාදයක් දක්වා යන්න නැත්නම් නියමයක් ඉදිරිපත් කිරීම දක්වා ඔහුට විද්‍යාත්මක ක්‍රමය ගැන දැනුමක් තිබිලා තියෙනවා. හරිද? එතකොට හරි ඒක ඕනේ මම
දෙයක් කියන හිටි කමන්න ඕන්නේ මෙහෙමයි බාන ඊළං කාරණය මෙන්ඩල් සෑම එක් ආකාරයක් සඳහාම ප්‍රවේණික මොහොම් දහස් ගණන සිතු කළේ ද ඇත්තර මම ඇත්ත වෙන්න ඇති මම ඒකන ලොකුවට එකන හෙම දන්න නැහැ එහෙම කරාද කියලා එකත් අර මේ ළඟති කවර ප්‍රසිඩට කෙනෙක් වන රක්ෂන් විසිද්දහ ගැහවාගේ එහෙමකක් දන්න ඇති දහස් ගණනක් සිතු කලා කියලා කියනවා වෙන්නත් පුළුවන් හයද මෙමගින් ඔහුට සම්භාවිතා උපකල්පනවලට ඉතාම සමීප ප්‍රතිඵල අත් කරගත හැකිවිය හරි ඒක හරි ඒක යන්නේ යම් දෙයක් සිතු කරන වාර්ගාන වැඩි වෙන විට නැත්තං අයගාන වැඩි වෙන විට ඒ දේ සම්භාවිතාවය පරීක්ෂණයෙන් සිදු කරන දේවල්වල සත්‍ය සම්භාවිතාවයට සමානය හයද ඒක යන්නේ මෙන්න මේ වාක්‍ය සාමාන්‍යයෙන් යොදාගන්නා සාම්පලය විශාල වන විට සම්භාවිතාවය මත පදනම්ව උපකල්පනය කළ සංඛ්‍යාවන්ට ආසන්න ප්‍රතිඵලෑ ලැබීමේ හැකියාව වැඩිබේ ඒ වාක්‍ය මතක තියාගන්න ඒ කියන්නේ ඒකට හේතුව අපි හිතමු සාම්පලය කුඩානං හයිද සාම්පලය කුඩානං ලැබෙන්න පුළුවන් සාම්පල දැ උදාහරණය මෙ මෙහෙම තමකු දැම් මෙතන තියෙන මම හිතනවා ශාක අටක් විතර තියෙන හද මේ පැත්තේ තියෙන 4000ක් විතර හයි දැන් මේකේ අපි හිතමු කිසියන් ලක්ෂණයක් තියෙනවා දැන් මේ මල් 8ක් තියෙනවා හරිද මේ පැත්තේ ප්‍රතිඵලය 8ක් වුණා අපිට F1 වල සම්පූර්ණ අය ගන්න 8යි මේ පැත්තේ F1 වල 4000ක් වෙනවා හරිද දැන් මේ වගේ සුළු සංඛ්‍යාවක් භාවිතා කරාම මේ සුළු සංඛ්‍යාවට එකම වර්ගයේ අය වැටෙන් තියෙන සම්භාවිතාවය මොකද වෙන්නේ? එකම වර්ගයේ වැටෙන් තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩිනේ. හරිද? ඒ කියන්නේ අඩු අය ගන්නත් තියෙද්දි අපිට එහෙම තෝරන්න බෑ. නමුත් වැඩි ගන්නත් තියෙද්දි මොකද වෙන්නේ? අර හැමදේම මික්ස් වෙලා ඒ විදිහේ සම්මිශ්‍රිත සාම්පලයක් ගන්න පුළුවන්. මෙතන මොකද වෙන්නේ? මෙතන අය ගන්න අඩු නිසා මෙතන දෝෂය කොච්චර වෙනවද? දෝෂය වැඩි සාපේක්ෂව. මෙතන දෝෂය අඩුයි. අපි කියන්නේ නිරීක්ෂණ දෝෂය ඊළාට ඒකේ බයස් කියන්නේ දෝෂික එරරනේ. එතකොට ඒකේ දෝෂය වැඩි. මේ වගේ තත්ත්වයක. දැන් මෙතන ලැබෙනවා අපි හිතමු දැන් මෙතන මල් 8ක් තිබ්බා මේකේ දම් පාට මල් 6ක් ආවා සුදු පාට මේකේ දම් පාට මල් 5යි සුදු පාට මල් 3යි වගේ ආවා කියමුකෝ. හරිද? එතකොට එතන ලැබෙන දෝෂයේ ලොකු වැඩි ප්‍රමාණය ඒ කියන්නේ දෝෂය වැඩි එතන අය ගන්නත් නිසා. නමුත් මෙතන අපි හිතමු දම් පාට මල් 3000ක් විතරයි. සුදු පාට මල් 1000ක් විතරයි එනවා. මෙතන අය ගන්න වැඩි නිසා මේකේ දෝෂය ගොඩක් අඩුයි. ඒ නිසා අපිට මෙතනින් වඩාත්ම රිලයබල් නැත්නම් විශ්වාසනීයම සාම්පලය වෙන්නේ අර 8ක් තියෙන එකද 4000ක් තියෙන එකද. එතනින් 4000ක් තියෙන එක තමයි වැඩියෙන්ම විශ්වාසනීය එක. එතෙන්දී අපි ගන්න අය ගන්න වැඩි නිසා දෝෂය සාපේක්ෂව අඩුයි. හරිද? දැන් මේ දම් 5යි සුදු 3යි අහම්බෙන් ආව වෙන්න ඔබ කියන්නේ මේක තව මල් 8ක් ගත්තොත් දැන් මේකෙම තව මල් 8ක් ගමු කියමු. දැන් වෙරත් මල් 8ක් ගත්තා මෙතන තියෙනවා දම් දෙකක් විතර සුදු තියෙනවා 6ක් විතර. එහෙ වෙන්න පුළුවන්. හරිද? මොකද මේ සාම්පලය අඩු නිසා අර විසිරීම දත්ත විසිරෙන්න තියෙන සම්භාවිතා හැකියාව අඩුයි. එතකොට මේ වගේ අය ගණන් දෙකක් එහෙම නැත්නම් එකිනෙක වෙන සාම්පල් දෙකක් ගත්තාම මේකේ අපිට පෙන්න අනුපාතයන් අතර ලොකු වෙනසක් තියෙනවා. නමුත් මෙතනම තව අපි 4000 එකක් ගත්තොත් ඒ 4000ෙම තව එකක් ගත්තොත් ඕන දම් තියේවි 2900ක් විතර ඕන සුදු තියේ 1100ක් විතර වෙනවා. හරිද? දැන් ඒ තාස්කන වශයෙන් 3ට එකක් එනවා.
නමුත් මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන මුලින් 5ට 3යි. ඒක අනිත් පැත්ත ගිහලා දැන් 2ට නැත්නම් 1ට 3ක් වෙලා තියෙන අනිත් පැත්තට. මෙහෙම වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා තමයි අර සංකල්පය අරන් තියෙන්නේ. දැන් ආයෙ යමු රිසෝස් බුක් එකට මොකක්ද මේ කියන්නේ කියලා බලන්න. එතකොට මෙන්ඩර්ගේ කාරණය මොකද්ද? සාමාන්‍ය යොදා ගන්නා සම්පලයේ විශාල වන විට සම්භාවිතාව මත පදනම උපකල්පනය කළ සංඛ්‍යාවට ආසන්න ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාව වැඩි. සාමාන්‍ය මෙන්ඩල්ගේ පරීක්ෂණවල අර ඒකාංග මුහු පරීක්ෂණයේදී ඔහුට F1 හි ප්‍රජනිතය F2 වල ඒකාංග මුහුමේදී ප්‍රජනිතය විදිහට ලැබෙනවා 224කුයි 700 ගානකුයි. සාමාන්‍ය ආසන්න වශයෙන් එතෙන්දී 1000ක් විතර තියෙනවා සම්පූර්ණ ප්‍රතිඵලය. එතන ලොක් ගානක්නේ. එතකොට එහෙමනම් පස්සේ අර ඇතිවන දෝෂයම ගොඩක් අඩුයි. ආසන්න වශයෙන් සම්භාවිතා අනුපාත වලටම ගැලපෙනවා. මෙන්ඩල්ගේ හැම දෙයක්ම සම්භාවිතාවෙන් තමයි ගණන් තියෙන්නේ. හරිද? හැමදේම සම්භාවිතාවේ තමයි එතන තිබ්බේ. ඒ කියන්නේ අපි හැම අනුපාතයක් ඒ කියන්නේ දැන් අර මම ඔයාලට මතකද අර ජන්මානු මාක් කරද්දි එතෙන්දී 150 නැත්තම් 100 කියලා මාක් කරේ. ඒ 150ක් කියලා මාක් කරන්නේ මේකේ විය හැකියාව 150යි. නැත්තම් සම්භාවිතාවේ 150යි. හරිද? එතකොට අපි ඒ විදිහට තමයි සිද්ධාන්ත ගන්න. එතකොට ඒ සිද්ධාන්ත එතෙන්දී සම්භාවිතාවේ භාවිතා කරනවා. පරීක්ෂණයේදී අපි සම්භාවිතාවයටම ගැලපෙන ආකාරයට විශාල අය ගානක් අරගෙන පරීක්ෂණය කරනවා. අපි නේ මෙන්ඩල් කරලා තියෙන එහෙම. හරි. ඊළඟට කියනවා මෙන්ඩල් තම පරීක්ෂණවල නිර්වද්‍ය වාර්තා ලබා ගත්තේය. එමගින් ආවේනීය බොහෝ රටා මගහැරීමකින් තොරව හඳුනාගත හැකි වේ. ඒකත් මා රත්න නෝට් එක දුන්නා. ඊළඟට කියනවා මෙන්ඩල් සාමාන්‍යයෙන් සෑම මුහුමක් සඳහාම අවම වශයෙන් F1 හා F2 යන ජනිත පරම්පරා දෙකක් සඳහා මුහුම් සිදු කළේ. එමගින් F1 පරම්පරාව තුළ සැඟවී තිබූ වෙන F1 පරම්පරාවේ ජීවීන් තුළ බාහිරයට ප්‍රකාශන වූ ඇතැම් ගති ලක්ෂණ පවා උට අරාවරණය කරගත හැකි වේ. ඒ පොයින්ට් එක වැදගත්. හරිද? දැන් F1 වලද මොකද වෙන්නේ? දැන් ජනක ජීවියෝ මුහුම් කරන් පස්සේ F1 වලදී පෙන්වන්නේ ප්‍රමුඛ ලක්ෂණයට අදාළ ලක්ෂණ විතරයි. එතකොට නිරීන් ලක්ෂණයටපත් වෙනවා. ඊට පස්සේ F1 අතර මුහුමක් කරාම නැවතත් එයාලගේ සැඟ වෙලා තිබ්බ ඇලීල සංකලන නැත්තම් ලක්ෂණ පිටට පේන්න ගන්නවා. හරිනේ. ඊළඟට මෙන්ඩල් තම පරීක්ෂණවලදී ජනිතයන් පිළිබඳ ලබාගත් දත්ත ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කළේ කියලා තියෙනවා. ඒක අපි කලින් කිව්වා. හරි. ඊළඟට පරීක්ෂණ සඳහා ගෙවිතුමේ ශාකයේ අපමෙත ගුණාංග මේකේ තියෙන තීරියක්. ඉතින් ගෙවිතුමේ ශාක ගැන මෙන්න මේ කාරණා ටික මතක තිබ්බහම ඇති. හරිද? ඒක මම උගන්වන්න කියලා තීරයක් නෑ ඉතින්. ගෙවිතුමේ කියන්නේ පිසියම් සැටයවම් ඒකෙත් අකුරක් අඩුයි යතන. හරිද? ඒක දාගන්න මේ පිසුම් නෙමෙයි. ඒ PISIUM රිසෝස් බුක් එකේ එතන ඒක අඩුයි. ඊට පස්සේ ආයේ බලන්න ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඒ කතන්දර ටික බලන්න. ගෙවතුමා ශාකයේ දැකිය හැකි පහත ප්‍රයෝජනවත් අපමත ගුණාංග නිසා ඒවා ආවීන් රටා විශ්ලේෂණ කිරීම සුදුසු වේ. බලන්න ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ රාශියක් සහිත ප්‍රභේද ගණනාවක් පැවතීම. ඊට පස්සේ ජනන කාලය අඩුවීමයි කිව්වයි කියලා මුහුමකදීන් ප්‍රචලිත විශාල සංඛ්‍යාව නිපදීම ඒ තියෙන වැදගත්කම අර අපි මොනවාද සම්භාවිතා නියමයන්ට ගලපෙන ආකාරයට අදාළ පරීක්ෂණ සිදු කිරීම ඊළඟට ශාක අතර සිදු කරන මුහුම් මුළුමනින්ම පාලනය කරන්න පුළුවන්. සහපරාගන පරපහන ලක් කරන්න පුළුවන්. මොකද ගහ ලොකු ගහක් නෙමෙයි. එතකොට දැන් එයාට පුළුවන් ඒක ගෙවත් ඒ ධම්ම Tamanට අවශ්‍ය ආකාරයට කරන්න. මම ඒක පොඩ්ඩක් පෙන්වන්න මෙන්න මෙහෙම කතන්දරයක්. දැන් මේ මෙතෙන්දී මම කැම්බෙල් එකෙන් පොඩ්ඩක් රූපයක් පෙන්වන්න.
right මෙන්න මේ කියන කාරණේ හරිද දැන් මෙතෙන්දි බලන්න මේකේ ඉංග්‍රීසි බලන්න මම කියලා දෙන්න දැන් මෙතෙන්දි මුලින් කියන remove statement from the purple flower එතෙන් දැන් ඒ කරන්නේ statement කියලා කියන්නේ අර රේණු ඒක කපලා මොකද කරන්නේ ඒක අර දම් පාට මලෙන් ඉවත් කරගෙන තියෙනවා හරිද ඊට පස්සේ බ්‍රෂ් එකකට අරගෙන එතෙන්දි කියනවා transferred sperm bearing pollen from stamen of white flower up to egg bearing carpel of the purple flower දැන් මොකද කරන්නේ මෙතෙන්දී අර රේණු ටික ඔක්කොම කපලා අයින් කරනවා දැන් මොකද වෙන්නේ දැන් රේණු ටික කපලා අයින් කරාම පළවෙනි කාරණේ මොකක්ද කාර්යය කියන්න පුළුවන් රේණු කපන්නේ නැහැ කියලා මම මයික් එක ඔන් කරලා තියෙනවා අන්මියුට් තියලා තියෙනවා ඇයි දම් පාට මලේ රේණු කපන්නේ යම් දෙයක් වළක්වන්න ස්වපරාගණය වළක්වන්න ස්වපරාගණය වළක්වන්න ස්වපරාගණය එතනින් වරක් වෙනවා හරිද ස්වපරාගණය වළක්වලා එයාට වෙන කෙනෙක් මත යැපෙන්න සිද්ධ කරනවා ඒකත් මෙයාම කරලා දෙනවා සුදු පාට මලෙන්ම ගෙනල්ලා ගන්නවා එතකොට රේණු සුදු පාට මලෙන් අරගෙන කලංකය මත තැන්පත් කරනවා මෙයා කෘතිමව එතකොට අන්නේ වෙතිය වැඩක් කරන්න පුළුවන් වුණේ මොකද මෙයාට පුළුවන් වුණේ දැන් අපි හිතමු මේක සාමාන්‍ය උස ගහක් කියලා එහෙනම් මෙන්ඩල්ට ගස් නගින්නත් වෙනවා හරිද එහෙමනම් හරි කරදරයි දැන් මේක පොඩි ගහක් කුඩා පැලෑටියක් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ ඒතර මෙන්න මේ කියන කාරණය තමයි කරේ අංක 2 එයා අර මුලින්ම ස්ටේමන්ස් අයින් කරා නැත්තම් පරාගදානි අයින් කරා ඊළඟට බ්‍රෂ් එකකින් සුදු මලෙන් පරාගනල දම් පාට කලංකේ ගෑවා ඊට පස්සේ කාලය ඉඩ ඇරලා යා ලබා ගත්තා ඇට නැත්තම් F1 පරම්පරාව ලබා ගත්තා හරිද එතන මේක තමයි මෙයා කරන්නේ ඊළඟට මේ තියෙන්නේ මේ විදිහට ලබා ගත්ත F1 පරම්පරාව අර මත පේනවාද සියලුම ශාක දම් පාට මල් පිපෙන ශාක තමයි ලැබිලා තියෙන්නේ හරිද හරි එතකොට ඔන්න ඔය කියන කාරණේ තමයි මෙයා කරේ හරිද ඊට පස්සේ මොකද වුනේ දැන් මේකේ ඊළඟට F1 පරම්පරාව දැන් පළවෙනි කරන් තියෙනවා P generation එකේ දැන් අරගෙන මම මේ රූප දැන් මට මේක මම ක්‍රොප් කරන්නේ නැහැ මොකද කොපිරයිට් වෙනවනේ මම සමහර ටියුට්ස් වල නම් දැක්ක සර්ලගේ එහෙම දාලා තියෙනවා කමක් නැහැ ඉතින් මේ එතකොට දැන් මේකෙදි බලන්න F1 අරගෙන F1 නැවතත් මොහොම් කරලා ගත්තාම F2 පරම්පරාව මෙයා අරන් තියෙනවා බලන්න මේ අංක 705 224යි 705 224යි කියන්නේ දම් පාට මල් 705ට සුදු පාට මල් 224 ලැබිලා තියෙනවා දෙවෙනි පරම්පරාවේ F2 පරම්පරාවේ එතෙන්දී බලන්න සම්භාවිතා නියමයට යන තරම් ප්‍රමාණව මොකද 1000ක් විතර තියෙනවානේ ලොකු අය ගන්න හරිද ඒතර මෙන්න මේ වගේ විශාල අය ගණන් වල තමයි පරීක්ෂණ කරන්නේ හරිනේ ඒතර ඔහොම තමයි තියෙන දැනට ඔයාලට වෙන මුකුත් මේක රූප තමයි බලන්න තියෙනවා ඔයාලට තියරි කියවන්න දෙයක් නෑ අනිත් තියෙන ඉතින් මේ එයා මේ බලපු එකිනෙකට වෙනස් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුග දම් පාට සුදු පාට මල් ඊට පස්සේ ඇට වල වර්ණය බීජ වර්ණය මොනවද කහ පාට සහ කොළ පාට ඊළඟට රැලි වැටුණු සහ රවුම් බීජ හැඩය ඊට පස්සේ කරලේ හැඩය කරලේ වර්ණය මොනවද කරලේ වර්ණය කොළ සහ කහ කරලේ හැඩය මොනවද පිරුණු සහ රැලි වැටුණු කියන ඉන්ෆ්ලේටඩ් ඇන්ඩ් කන්ස්ට්‍රික්ටඩ් කියන තත්ත්වය. ඒතර මේ හැම එකෙන් බලන්න මෙයා කරලා තියෙන අනුපාත සාමාන්‍යයෙන් තියෙනවා 3ට අනුපාත සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙනවානේ. ඊට පස්සේ ෆ්ලවර් වල පොසිෂන් එක කොහොමද? ආක්ෂීය සහ අක්‍රස්ත කියන දෙක. හරිද? එතකොට ඒකෙත් ඇවිල්ලා තියෙනවා ආසන්න වශයෙන් 3ට එකක් විතර. ඊට පස්සේ ওই විදිහට තියෙනවා. ඊළඟට ශාකයේ දිග ස්ටෙම් ලෙන්ත් එක නැත්තම් කඳේ දිග ටෝල් සහ නැත්තම් මිටි සහ මොකද ඒකට කියන්නේ? උස ශාක සහ මිටි ශාක. හරිනේ. එතකොට මෙන්න මේ කියන කාරණා ටික තමයි මේක තියෙන්නේ. හරිනේ. මම මේකේ රූප ටික මේ ඔයාලට මේ එවන්න පිටු පිටින් එතකොට හරි.
මේක හරි එතකොට ආයේ මේ තියෙන්නේ මේකත් මහ දෙයක් නෑ මේ ටික අපි කතා කරා හරිද දැන් රූප බලන එක ලොකු තේරුමක් නෑ හරි දැන් අපි ඊළඟ වැඩේට යමු ඊළඟට මේ කියන කාරණේ බලන්න හරි සම්භාවිතාවය කියන කාරණයට කලින් මම පොඩි දෙයක් කියලා දෙන්නම් රිසෝස් බුක් එකේ නැති සහ MCQ වලට ඕන එකක් හරිද ඒ කාරණේ ඉවර කළා අපි යමු සම්භාවිතා නියම වලට ඒ කියන්නේ මෙන්න මෙහෙම කාරණයක් අපි මෙච්චර වෙලා කතා කරේ ඒකාංග සහ ද්විඅංග මොහොම්නේ හරිද හැබැයි ප්‍රශ්නවල සමහර MCQ වල තියෙනවා මෙන්න මේක අපි දැනගන්න ඕන ඊට පස්සේ බලමු මෙන්න මේ කාරණේ මම මෙන්න මේ වාක්‍යයක් ලියලා මේක ගැන පොඩ්ඩක් මේක සම්පූර්ණයෙන්ම MCQ වලට විතරයි හරිද ඔයාලා මේක දැනගත යුත්තේ MCQ වලට විතරයි මෙන්න මේ කාරණේ බහුවිධ ලක්ෂණ බහුවිධ ලක්ෂණ විද මුහුම ඒ කියන්නේ අපි සලකනවා නම් ලක්ෂණ දෙකකට වැඩිය පරස්පර ලක්ෂණ යුගල් දෙකට වඩා සලකනවා නම් කොහොමද අපි අර පනත් චතුරස්‍රයේම ගහන්නේ කියලා සහ ලක්ෂණාවෙන් ගත යුතුයි නමුත් ඔබට මතක ඇති ලක්ෂණ දෙකක් සැලකුවත් කොටු 16ක් ගහන්න ඕනනේ පනත් චතුරස්‍රයේ ඊළඟට ඒකේ එන්නේ කොහොමද 4 බලයෙන් විදියට දැන් උදාහරණයක් විදියට යම් අගයක දැන් ලක්ෂණ දෙකක් සැලකුවාම F2 පරම්පරාවේ කොටු 16ක් ගහන්න උනානේ ඒ වගේම ලක්ෂණ 3ක් සැලකුවොත් ජන්මානු එතකොට කොටු 4 තුන්වෙනි බලයක් එනවා එතකොට කොටු 64ක් විතර ගහන්න වෙනවා හරිද එතකොට ලොකු වගයන්නේ ඒ හින්දා අපිට මේ වැඩේ කරන්න බෑ දැන් මෙන්න මෙහෙම එකක් ගන්න දැන් අපිට F1 පරම්පරාවේ දැන් අපි හිතමු පරස්පර ලක්ෂණ මෙන්න මෙහෙම එකක් මම උදාහරණයක් මම වැඩි ලොකුවට ලියන්නේ නැහැ මේක MCQ වලට ඕන නිසා දැන් අපි හිතමු P පරම්පරාවේ මෙන්න මෙහෙම කට්ටියක් හිටියා නුමොහොම් A capital A capital A capital B capital B capital C කියන ලක්ෂණ තුනක් තියෙන ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තුනක් අතර යුගල් අතර මොහොම මේ පැත්තේ simple A simple A simple B simple B simple C simple B විතර නුමොහොම් දෙන්නේ මොහොම් කරනවා එතකොට මෙයාලගේ පළවෙනියටම එන ජන්මානු වෙන්නේ A B C මේ පැත්තේ එනවා A simple A B දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේ දෙන්නගෙන් මම අරගෙන F1 පරම්පරාව ලිව්වොත් F1 පරම්පරාව ලිව්වම මේකේ එන්නේ මොහොමද? මේ දෙන්න මොහොම වෙලා capital A simple A capital B simple B capital C simple C. හරිද? දැන් මම F1 අතර F1 අතර මොහොමක් කරනවා. හරිද? F1 අතර මොහොමක් කරනවා. කරලා මම F2 ගන්නවා. එතෙන්දී බලන්න කැපිටල් වැඩි වෙන කවුරුද? AA BB CC එයා AA BB CC විදියට මොහොම. මේක ලියන්න ගියාම කොච්චරද බලන්නකෝ. දැන් බලන්න මම එක පැත්තක් ලියවන්න. දැන් සෑහෙන ලියන්න වෙනවානේ. ජන්මානු ලියද්දි
ඒ නිසා මම මෙන්න මේකට විදියක් හදාගන්න. මම එකක් ගන්නවා capital A simple A capital P simple P capital C simple C. ඊට පස්සේ මම මේක බෙදනවා පළවෙනි අකුරු දෙකේ. කරන විදිය බලන්න. මෙතෙන්ට මම ලියනවා capital A මේ පැත්තට ලියනවා capital simple B. sorry simple A. ඊට පස්සේ මම නැවතත් මෙහෙම අරගෙන මෙයාගෙන් ඊළඟට ගන්නවා මම capital B ට. මෙයාටත් එහෙම ලියනවා. එයාට capital B සහ simple B සලකලා මම ලියනවා. එතකොට capital A එක capital B ආවහම capital A capital B වෙනවා. capital A එක simple B ආවම capital A simple B වෙනවා. ඊළඟට simple A capital B ආව simple A capital B. simple A simple B වෙනවා simple B ආවම. ඊළඟට මම capital C ගන්නවා. capital C සහ simple C. එතකොට මෙයාගෙන් මම දෙකක් ලියත හැකි. මෙයාගෙන් තව දෙකක් ලියන්න පුළුවන්. මෙයාගෙන් දැන් මම ලියාගෙන යනවා capital AB එක capital C ආව AB C simple C ආවම AB simple C ඊළඟට capital A simple B capital C capital A simple B simple C ඊළඟට මේකේ simple A capital B capital C simple A capital B simple C මෙතන simple A simple B capital C simple A simple B simple C මෙන්න මේ විදියට ජන්මානු 8ක් එනවා එක පැත්තක. හරිද? එතකොට 8ක් විදියට ආවම කොටු 64ක් ගන්නවා 50 චතුරස්‍රය. ඒක හරිම කරදර වැඩක් නේ. ඒ නිසා MCQ වලට මෙන්න මේ වගුව මතක තියාගන්න මෙන්න මේ විදියට තමයි ජන්මානු හදාගන්න මේ වගේ තුනක් එනවනේ. පළවෙනි එක ගත්තා දෙකට වෙන් කරා. capital A සහ B දෙපැත්තට දැම්මා. capital A සහ simple A. ඊළඟට එයත් එක්ක ඊළඟට ඉන්න අකුරු ලිව්වා. capital B එක ලිව්වා simple B එක ලිව්වා. ඊළඟට ඒ විදිහට ලියාගෙන යනවා එක අකුරකට එක බැගි. ඊළඟට ඒ හැම එකක්ම ලියනවා ඊට පස්සේ capital C සහ simple C එක. ඒ විදිහට ලිව්වා හරි. දැන් capital D එකක් තිබ්බනම් තව එකක් ලියනවා අපි. එහෙනම් මෙයාගෙන් තව දෙකක් ලියනවා. capital D simple D දාලා. මෙයාත් ලියනවා capital D simple D දාලා. මෙයාත් ලියනවා capital D. එහෙනම් කීයක් එනවද? 16ක් එනවා. හරිද? එහෙනම් බලන්න දෙන්නෙක් විතරක් ඉන්නවනම් කීයද? 2යි එන්නේ. මෙහෙම 3 දෙනෙක් එක්කෙනෙක් ඉන්නවනම් 2යි. දෙන්නෙක් ඉන්නවනම් 4යි. 3 දෙනෙක් ඉන්නවනම් 8යි. එහෙනම් දෙකේ n බලයක් විතරනේ ගිහින් තියෙන්නේ. දෙකේ එක නම් 2යි. දෙකේ දෙක නම් 4යි. දෙකේ 3 නම් 8යි. දෙකයි n නම් n සංඛ්‍යාවක් වෙන විදිහට තමයි තියෙන්නේ. හරිද? එතකොට අන්නේ විදිහට දෙකේ බල විදිහට තමයි වැඩි වෙන්නේ. ජන්මානු සංඛ්‍යාව. හරිද? මේ නිසා මම වගුවක් අහනවා මේ කියන ඔක්කොම එකතු කරලා. ඇති වේද? සර් AC කියලා එන්න බැරිද?
ආයෙත් කනෙක්ෂන් නවුලක් වගේ නේද? ඔවුනේ අයිස්ක්‍රීන් එකට මේ අය මේකට මේක ලියවෙලා අයියට කෝල් එකක් දුන්න නම් හරි නේද? මං ඉන්න බලන්න ආ සර්වර් ඇහෙනවද? නෑ එන්නේ. එතකොට එතෙන්ට කීයද 4ක් එනවා එහෙනම් 2 2යි 3ක් මුහුම් කරන් එහෙනම් 8යි 2 3ක් එනවා එහෙනම් ඒකෙත් අර විදිහමයි n සංඛ්‍යාවක් තිබ්බොත් 2 n ප්‍රවේණි දශ සංඛ්‍යාව දැන් ඊ අපිට අර මට ගානක් පැටළුනේ එකක් තිබ්බොත් ප්‍රවේණ දශ කීයද එකට දෙකට එකක් විතර කීයක් දෙන්නේ ප්‍රවේණ දශ වර්ග සංඛ්‍යාව 3යි ආවේනේ හරිනේ ඊළඟට දෙකක් තිබ්බේලා 9ක් ආවනේ ඊයේ මම අර ගණන් කරේ එහෙනම් මේක 3 එක විදියට ලියන්න පුළුවන් මෙයා කීයද 3 2 විදියට එනවනේ එහෙනම් 3ක් තියෙන වෙලාවේ කීයද එන්නේ 27ක් එන්න ඕන 3 3 එහෙනම් මේක 3 ගුණාකාරයෙන් එහෙනම් මේක 3 n වෙනවා හරිද ඔන්න වගෝ මතක තියාගන්න මේක MCQ විතර වැදගත් වෙන්නේ හරිද right ඒක රිසෝස් බුක් එකේ නැහැ ඉතින් මේකෙන් ගන්න ඊළඟට හරි ඕක තමයි බහුවිධ ලක්ෂණ ඔය ඕනම දීයංග මුහුමකට වඩා ඉහාල් තිබු ඕනම එකට ඕක වලංගුයි හරිද ඊළඟට තව එක කාරණයක් මට දෙන්න ඕනේ ප්‍රවේණීය වර්ණ දේහ පදනමා පිළිබඳ ලොකු විස්තරයක් රිසෝස් බුක් එකේ නැහැ හරිද ඒ කියන්නේ ප්‍රවේණි සාධක සහ වර්ණ දේහ අතර තියෙන සමානතා සහ වෙනස්කම් ගැන අපි පොඩ්ඩක් කතා කරන්න හරි ඒ හින්දා ලියන්න ප්‍රවේණීය වර්ණ දේහ පදනම කියලා මාතෘකාව මම මේ නෝට් එක දෙන්නේ ඔයාලට නෝට් එකක් දෙනවා ප්‍රවේණීය වර්ණ දේහ පදනම හරිද ප්‍රවේණීය වර්ණ දේහ පදනම කියන සංකල්පය තිබුණා ඒක ලියා ගන්න මම පොඩි වාක්‍යයක් කියන්නම් excuse me දැන් මේ කියන කාරණය දැන් අපි දන්නවා මෙන්ඩල්ගේ නියම ඉදිරිපත් කරන කාලෙ වෙද්දි මොකද උනේ එයා නියම ඉදිරිපත් කරන කාලෙ වෙද්දි ඔය වර්ණ දේහ හෝ ජාන සංකල්ප ඉදිරිපත් වෙලා නැහැ නමුත් දැන් මෙන්ඩල් පරීක්ෂණ ප්‍රතිඵල ඉදිරිපත් කරන්නේ 66 විතර 1966 විතර තමයි ඉදිරිපත් කරන්නේ එතකොට මේවා ලෝකයට ඉදිරිපත් වෙන්නේ 1900 විතර හරිද එතකොට මේ කාලෙන් පස්සේ තමයි මේ කියන මෙන්ඩල් නියමවල යම් කිසි වැදගත්කමක් තියෙනවා කියලා දැන් හොයාගන්න දැන් ඒකට වැදගත් වෙන විද්‍යාඥයෝ දෙන්නෙක් ඉන්නේ සටන් සහ බෝවෙරි කියලා දෙන්නෙක් ඉන්න නම් අවශ්‍ය නැහැ එයාලා තමයි මේ ප්‍රවේණි පිළිබඳ වර්ණ දේහවාදී ඉදිරිපත් කරන්නේ හරිද විලියම් සටන් සහ තියඩෝ බෝවෙරි කියලා විද්‍යාඥයෝ දෙන්නේ එයාලා මේ කියන මෙන්ඩල්ගේ තිබ්බ තොරතුරු පත්‍රිකා නැත්තම් දත්ත පත්‍රිකා විශ්ලේෂණයක් කරලා තමයි මේ කියන තත්ත්වයට එන්නේ. ඊට පස්සේ ඔවුන් ඒ විදිහට වර්ණ දේ හොයාගත්තට පස්සේ මෙන්ඩල්ගේ
සොයා ගැනීම් වල සටහන් වෙලා තිබ්බ ප්‍රවේණි සාධක. ඔහු සාධක කියන දෙයක් කිව්වේ. ඒ සාධක කියන සංකල්පෙත් එක්ක මේ වර්ණ දෙහ කියන සංකල්පයේ හැසිරීම ගැළපීමක් තිබ්බා. අපි ඒ හින්දා ලියමු මෙන්න මේ වාක්‍යයක්. ලියමු වර්ණදේහ යන සංකල්පය වර්ණදේහ යන සංකල්පය ප්‍රවේණීය වර්ණදේහවාදය ඉදිරිපත් වීමෙන් පසු විකාශනය වූ අතර එම වර්ණදේහවල හැසිරීම හා මෙන්ඩල් ඉදිරිපත් කළ ප්‍රවේණි සාධක යන සංකල්පය අතර සබඳතාවක් නිරීක්ෂණය විය. ප්‍රවේණි සාධක අතර සබඳතාවයක් නිරීක්ෂණය විය. ලියමු වගුවක් ගහමු. එක පැත්තක ලියන්න මෙන්ඩල් සොයාගත් ප්‍රවේණි සාධක. අනිත් පැත්තේ වර්ණ දේහ. ඊට පස්සේ මෙන්ඩල් සොයාගත් ප්‍රවේණි සාධක කියන පැත්තේ ලියන්න අංක 1 ප්‍රජනිත ජීවීන් තුළ නැවත සාධක යුගල් වේ. ප්‍රජනිත ජීවීන් තුළ නැවතත් සාධක යුගල් වීම සිදුවේ. ලියන්න අනිත් පැත්තේ ඒක ගුණ න්‍යෂ්ටි සංයෝජනය වී වර්ණ දෙක පැත්තේ මේක ලියන්නේ නව ජීවීන් බිහිවර නිසා නැවත දීගුණක ජීවීන් බිහිවේ. ප්‍රවේණි සාධකවලත් ඒවා එකිනෙකින් වියුක්ත වෙලා නැවතත් එකතු වීම සිද්ධ වෙනවා. ඒක ගුණ න්‍යෂ්ටි සංයෝජනයෙන් නව ජීවීන් බිහි වෙනකොට දීගුණ ජීවීන් ඇතිවීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඊළඟ ලියන්න පරිණත ජීවීන් තුළ මෙන්ඩල්ගේ පැත්ත ලියන්න පරිණත ජීවීන් තුළ යුගල් වශයෙන් පවතී. ඔහු එහෙමනේ කිව්වේ. අනිත් පැත්ත ලියන්න දීගුණක ජීවීන්ගේ න්‍යෂ්ටි තුළ වර්ණ දෙහ පැත්ත ලියන්නේ ද්විගුණක ජීවීන්ගේ න්‍යෂ්ටි තුළ සමජාත වර්ණ දේහ ලෙසින් යුගල්ව පවතී. අංක 3 ලියමු මෙන්ඩල්ගේ පැත්ත ලියන්න ප්‍රජනනයේදී සාධක යුගල් වියුක්ත වේ. වර්ණ දෙහ පැත්තේ ඌර්ණන විභාජනයේදී සමජාත වර්ණ දේහ වියුක්ත වේ. එතකොට වියුක්ත වීම කියන එකත් මේ දෙකේම තියෙනවා. තව එකක් ලියමු මෙන්ඩල්ගේ පැත්තේ එක් ජන්මානුවක ගෙන යනු ලබන්නේ සාධක යුගලකින් එකක් බැගින්ය. ඊට පස්සේ වර්ණ දෙහ පැත්ත ලියමු ජන්මානු ඒක ගුණ වේ ඒවා සමජාත වර්ණ දේහ වලින් එකක් පමණක් දරයි. ඒක හරිනේ. එතකොට ඌර්ණ විභාජනයේදී සමජාත වර්ණ දේහ වියුක්ත වෙලා එක් ජන්මානුවකට එක බැගින් ලැබෙනවා. ඒ වගේ මෙන්ඩල් කිව්වා ජන්මානු සෑදීමේදී සාධක යුගල ස්වාධීනව වියුක්ත වෙලා එක් ජන්මානුවකට
එක බැගින් ලැබෙනවා කියලා. ඔන්න ඔය කියන කාරණා ටික මතක තියාගන්න. එකත් රිසෝස් බුක් එකේ හරියට පැහැදිලි කිරීමක් නැහැ. හරිද? ඊළඟට දැන් හරි. පරීක්ෂණ මෙන්ඩල්ගේ පරීක්ෂණ සහ නිගමනයන් සියල්ලක්ම සම්භාවිතා සංකල්පයත් එක්ක ගැලපෙන්න තමයි ඔහු හදාගත්තේ. ඒ කියන්නේ පරීක්ෂණාත්මකව ඔහු අර කරපු පරීක්ෂණවලත් ඔහු අය ගණන් විශාල වශයෙන් ලබා ගත්තා. ඒ අය ගණන් මේ විදිහට ලබා ගත්තාම සෛද්ධාන්තිකව ඉදිරියට කරන සම්භාවිතා සංකල්ප වලට මේක සමපාත වෙනවා කියලා උපකල්පනය කරලා. ඒ උපකල්පනයක් සහ ඒක සෛද්ධාන්තිකව ඇත්තටම නියමයක්. ඒක නියතයි. හරිද? ඒ විදිහේ දෙයක් වෙනවා. හරිද? ඒකට හේතුව අර එරර්ස් නැති වෙලා එහෙම එනකොට සම්භාවිතා සංකල්ප වලට අදාළව වගේ යන්න පටන් ගන්නවා. දැන් මේ කියන්නේ මේ මෙන්ඩල්ගේ වියුක්ත වීමේ නියමය සහ සංරචනයේ ජාතීන් සංරචනය කියන සංකල්ප අර හරියට කාසියක් උඩ දාලා ගන්න ඒ අනුපාත වගේමයි. ඒ කියන්නේ අපි එතෙන්දී ප්‍රෙඩික්ට් කරනවා මෙන්න මෙහෙම වෙයි කියලා. ඒ වගේ දෙයක් තමයි එයත් කරන්නේ. හරිද? ඒක සම්භාවිතාවයෙන් අපි මොකද්ද කරන්නේ? කිසියම් සිදුවීමක් හරිද? ඒ සිද්ධ වෙන්න තියෙන වාර සංඛ්‍යාව කොච්චරද අපි සිදු කරන හැම දෙයකින්ම. යම් කාසියක් උඩ දැම්මහම කාසිය දෙපැත්තයි තියෙන. එහෙනම් අවස්ථා දෙකයි තියෙන්නේ. හරිද? මොනවද? එක්කෝ අර හෙඩ් වැටෙනවා නැත්නම් ටේල් වැටෙනවා. සමහරට එකක්වත් වැටෙන්නේ නැති වෙන්නත් පුළුවන්. අර මේ එහෙම වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. හරි. එහෙම වෙන්නත් පුළුවන්. කමන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ගන්නෙ දෙකක් වෙනවා කියලානේ. දැන් මෙන්න මේ වගේ එතකොට සම්භාවිතාවය කියන්නේ කොහොමද සමීකරණයක් විදිහට ලියුවොත්? සරලව මේ සරල කාරණා ඕල වෙලනේ. කමන්නේ. චෛත්‍ය වගේ පොට්ටක් කියන්න කමන්නේ. මෙන්න මෙහෙමනේ සම්භාවිතාවය කියලා ලිව්වහම සම්භාවිතාව සමාන වෙනවා යම් සිදුවීමක් සිදුවන වාර ගණන බෙදෙනවා සිදුවීම් ගණනේ. සියලුම සිදුවීම් ගණනෙන් යම් සිදුවීමක් සිද්ධ වෙච්ච වාර ගණන. හරිද? එතකොට මේක පරාසයක් විදිහට ගත්තාම පරාසය කීයද එතකොට? මේක බිඳුවේ ඉඳලා 1 දක්වා පරාසයක් තියෙනවා. ඔය අතර පරාසයක තමයි දෙයක් වෙන්නේ. දැන් අපි හිතමු යම් සිදුවීමක් සිදු වෙන වාර ගණන 4යි සිදුවීම් 10යි. එහෙනම් 0.4ක තමයි සම්භාවිතාවයක් තියෙන්නේ. ඒ වගේ යම් සිදුවීමක් වෙන්න තියෙන සම්භාවිතාවය 100%යි නේද? හරිද? එහෙම එකක් වෙනවා නම් මේක අනිවාර්යෙන් ෂුවර්ම ෂොට් හරියටම වෙනවා. එහෙම වුණොත් ඒක සම්භාවිතාවය එකක් වෙනවා. හරිද? ඊළඟට යමක් වෙන්න කිසිම විදියක් නෑ. හරිද? එය සිදුවිය නොහැකිමයි. ඉම්පොසිබල් වුණා. අනේ එහෙමනම් මොකද වෙන්නේ? ඒක වෙන්නේ නෑනේ. එහෙනම් බිඳුවයි. සම්භාවිතයි ඒක වෙන්න හැකියාවක් නෑ. එහෙනම් බිඳුවයි. ඔය අතරනේ. එතකොට ඒ අතර ඕනම ගයක් එතකොට එනවා. හරිද? එහෙමනම් බලන්න මම උදාහරණයක් අරගන්නම්. මෙන්න මේ කියන අපේ නියම කීපයක් ගන්නවා. හරිද? රිසෝස් බුක් එකේ මේක හොඳට තියෙනවා. ඒ ඇත්තටම. මෙන්න මෙහෙම කාරණයක්. රිසෝස් බුක් එකට යමු. ඒකේ මම සංකල්පයක් අරගෙන ආයෙන්නම්. මෙන්ඩල්ගේ මම ඒ දක්වා කියවගෙන මම කියපු ටික මෙන්ඩල්ගේ වියුක්ත වීම පිළිබඳ හා ස්වාධීන සංරචන පිළිබඳ නියම කාසියක් උඩ දැමීම ධාතු කැටයක් පෙරලීම කාට් කූට්ටමකින් කාට් ඇදීම ආදී සම්භාවිතාවයන් මෙන් සම්භාවිතා නියමයන්ටද ගැලපේ සම්භාවිතය මගින් නැත්නම් සමග සම්භාවිතාව මගින් මනිනු ලබන්නේ විය හැකි සිදුවීම් අතරින් යම් එක්
සිදුවීමකට ඇති හැකියාව. එය ගණනය කරන ලබන්නේ සාකාපන සිදුවීමක් ඇතිවී වාර ගන්න සිදුවේ කියපකම සිදුවීම් සංඛ්‍යාවෙන් බෙදෙලා. සම්භාවිතා පරණ බිඳුව එක අතර කිව්වා ඊට පස්සේ අනිවාර්යයෙන්ම සිදුවන යම් සිදුවීමක සිදුවීමේ සම්භාවිතා එක අනිවාර්යෙන් වෙන්නේ නැත්නම් ඒක බිඳුවයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් F ඒකාංග මොහොමක විෂමක F1 ශාක ඇලීලේ වියුක්ත වීමේදී. හරිද? එතකොට මෙතන කියනවා මම උදාහරණ ලියන්න දැන් F1 වල මම ගන්නවා ඒක තියෙන්නේ විෂමක ස්ථාන කැපිටල් P සිම්පල් P අවස්ථාවක් තියෙන්නේ. දැන් කැපිටල් P සිම්පල් P තියෙන මේ දෙන වියුක්ත වෙලා මේ විදිහට ජන්මානු දෙකක් හැදෙනවා. එතකොට මේ පැත්තෙන් හැදෙනවා කැපිටල් P තියෙන ජන්මානු මේ පැත්තෙන් හැදෙනවා සිම්පල් P තියෙන ජන්මානු. එතකොට මෙයා පිරිමි නම් මේ පිරිමි කෙනෙක් නම් පිරිමි ගහක් නම් එයාගේ මෙන්න මේ තත්ත්වයන්නේ ඒ කියන්නේ 150 බෙදෙන සම්භාවිතාවයට අනුව අවස්ථා දෙකයි වෙනපුවා හරියට බෙදුනහම 150ක් කැපිටල් P තියෙන ශුක්‍රාණු 150 සිම්පල් P තියෙන ශුක්‍රාණු ඔය කියන තත්ත්ව දෙකෙන් හරිද ස්කිස්මට තත්පරයක් දෙන්න පස්සේ දැන් එහෙමනම් මෙතන තියෙන සම්භාවිතාවයන් දෙක භාගේ වෙනවා. හරිද? එතකොට බලමු. කද කියන්නේ ඒකාංග මොහොමකදී F1 ශාකයේ කැලී වියුක්තීමේ ඩිම්බයක් ඡායාජම්මානු ප්‍රමුඛ ලීලිය දැරීමට සම්භාවිතාව විභාගය. දැන් අතන මම ගත්තේ ශුක්‍රාණු. හරිද? ඒක ඩිම්බෙටත් ඒක තමයි යන්නේ. ඩිම්බයක් නිලීන ලීලිය දැරීමේ සම්භාවිතාව විභාගය. ඒ විදිහට අර දෙන්න බෙදලා ගියාම සමාන අවස්ථා තමයි එන්නේ. එහෙනම් අවස්ථා දෙකයි වෙන්න පුළුවන්. විය හැකි අවස්ථා දෙකයි. ඒකේ අනුපාතය එතකොට හරියටම භාගේ බෙදිලා යනවා. ඒක අර කාසියක් උඩ දැම්මම වෙන සිද්ධිය වගේම. ඊළඟ එක කියනවා සිදුවීමක් සිදුවිය හැකි ආකාර සියල්ලේ සම්භාවිතාවල එකතු එකයි. දැන් බලන්න ඒක මහ දෙයක් නෑ අතෙන්ට යන්න ඕනේ නෑ මම ආයේ. එතකොට භාගය එකයිනේ හරි සරලයි. එතකොට අපි ගන්න සියලුම සම්භාවිතාවයන් වල විය හැකි සිදුවීම් සියල්ලම එකතුව ගත්තාම එකට සමාන වෙනවා. තුන්වෙනි කාර්යය වැදගත්. තුන්වෙනි කාරණේ පොඩ්ඩක් අපි වර්ක්අවුට් කරලා ගන්න ඕනේ මෙහෙම එකක්. අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන සිදුවීම් දෙකක් සැලකුවිට. ඒ කියන්නේ ඒ දෙන්න වෙන වෙනම තමයි සිද්ධ වෙන්නේ සිදුවීම් දෙක. හරිද? ඒ කියන්නේ දැන් ශුක්‍රාණු දැන් පිරිමි ගහේ වෙන වැඩ ටිකයි ගෑනු ගහේ වෙන වැඩ ටිකයි වෙනස්නේ. ඒ කියන්නේ දෙන්න ස්වාධීනව වැඩ ටික කරගන්න ජන්මානු හදාගන්න. දැන් අන්න ඒ වගේ සිදුවීම් දෙකක්. ඒ සිදුවීම් දෙකම සමගාමීව සිදුවීමට ඇති හැකියාව එක් සිදුවීමක් තනුව සිදුවීමේ සම්භාවිතාවයේත් අනෙක සිදුවීම් තනිව සිදුවීමේ සම්භාවිතාවයේ ගුණිතයට සමාන වේ කියලා කියනවා. මේ සම්භාවිතාවයේ ගුණ කිරීම නීතිය ලෙස හැඳින්වෙන්නේ. හරි. දැන් මෙන්න මේ කියන කාරණේ. හරිද? දැන් මෙතන මොකද උදාහරණයක් තියෙන්නේ? ඒක මම කියදෙන එක ලේසි. මෙන්ඩල් ඒකාංග මොහොම වලදී මෙන්ඩල්ගේ ඒකාංග මොහොම වලදී රැලි වැටුණු බීජ දරන ශාකයක් ලැබීමට සංසේචනය විය යුතු ඩිම්බය මෙන්ම ශුක්‍රාණුවද ආර් රැල්ලිලිය දැරිය යුතුයි. හරිද? එතකොට ශුක්‍රාණු හැදීමේ ක්‍රියාවලිය වෙනම කෑල්ලක්. ඩිම්බය හැදීම වෙනම කතාවක්. එතකොට ඒ දෙන්න එකතු වෙලා තනි ප්‍රතිඵලයක් පෙන්නනවා නම් අන්න ඒ අවස්ථාවේදී අපි භාවිතා කරනවා මොකද්ද? මෙන්න මේ කියන ගුණ කිරීමේ නීතිය. හරිද? දැන් F1 වල තියෙනවා පිරිමි ගැහැණු කියලා දෙන්නේ. හරිද? එතකොට මේ පැත්තේ තියෙනවා කැපිටල් R සිම්පල් R. මේ පැත්තේ කැපිටල් R සිම්පල් R තියෙනවා. ඒ වටකුරු කියන කතන්දරේට. එතකොට ජන්මානු හැදෙනවා කැපිටල් R එක්කෙනෙක් හැදෙනවා සිම්පල් R එක්කෙනෙක් හැදෙනවා. මෙයාගෙත් භාගයයි මෙයාගෙත් භාගයයි කියලා මම කලින් කිව්වා.
මේ පැත්තෙත් එහෙමයි මේ පැත්තේ කැපිටල් R හැදෙනවා සිම්පල් R හැදෙනවා මෙයාගෙත් භාගයයි මෙයාගෙත් භාගයයි මේ සිතුවීම් දෙක වෙන වෙනම සිද්ධ වුණා හැබැයි මෙන්න මේ දෙන්නෙක් එකතු වෙලා සිම්පල් R කෙනෙක් හැදෙන්නවා අන්න එතෙන්දි සම්භාවිතාවය අපි ගන්න මේක හැදීමේ සම්භාවිතාවයේ භාගයට භාගයයි එහෙනම් 4න් එකක සම්භාවිතාවයක් කියලා තමයි ගන්න. හරිද? ඒකට හේතුව excuse me හරි ඊට පස්සේ හරි දැන් ওই විදිහට නෙන්නේ එතකොට සිතුවීම් දෙක වෙන වෙනම සිද්ධ වුණා කතාව ගියේ එකට අන්තිමට දෙන්න එකතු වෙලා කෙනෙක් හැදුවා එහෙනම් ප්‍රතිඵලය තනි ප්‍රතිඵලයක් ලබා දෙන නමුත් සිදුවීම් දෙක වෙන වෙනම සිද්ධ වෙන අවස්ථාවලදී අන්න ඒකට අපි ගන්නවා ගුණ කිරීමේ නියම බලන්න මෙතන මෙන්ඩල්ගේ එතකොට ඩිම්බයක් ආරලිය සිම්පල් R දරන්න අතෙන්දි මම ගත්තා භාගයක අවස්ථාවක් තියෙන්නේ ශුක්‍රාණුවට භාගයක අවස්ථාව. ඒ දෙන්න එකතු වෙලා මොකද වෙන්නේ? සංසේචනය වෙලා යුක්තාණුවක් හදන්න සිම්පල් R හදන්න තියෙන සම්භාවිතාවය එතකොට ඒකේ ගුණිත වෙන 4න් එකයි. ඊළඟට මෙන්න මේ කාරණය. මේක ඒ වගේම තව එකක්. බලන්න. ඊළඟට 4 වෙනි එක වෙනස්. හරිද? බලන්න මේ කාරණේ. අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීනව සිදුවන සිදුවීම් දෙකක් හෝ කිහිපයක් සැලකූ විට ඉන් එක් සිදුවීමක් සිදුවීමේ සම්භාවිතාවය ඒවා වෙන වෙනම සිදුවීමේ සම්භාවිතාවන්ගේ එකතුවට සමාන වේ. දැන් මෙතනදී ඉස්සෙල්ලා මොකද උනේ? දෙන්න වෙන වෙනම සිද්ධ වෙලා ප්‍රතිඵලය එකක් වෙනවා. හරිද? දැන් මෙතෙන්දි කියන්නේ ප්‍රතිඵලයේ එකම ආකාරයේ ප්‍රතිඵල වෙනස් මාර්ග දෙකකින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් හරිද? මෙන්න මෙහෙම එකක්. දැන් මම මෙතන යලින්නම්. F1 වල මෙහෙම ඉන්නවා. මේක ගන්නවම කැපිටල් R, සිම්පල් R, කැපිටල් R, සිම්පල් R. මේ පැත්තේ කැපිටල් R හැදෙනවා, සිම්පල් R හැදෙනවා. මේ පැත්තේ කැපිටල් R හැදෙනවා, සිම්පල් R හැදෙනවා. මේ අයගේ සම්භාවිතාවයෙන් භාගයයි, 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 භාගයයි. ඊට පස්සේ බලන්න මෙයාලා අතර මුහුමෙන් එන අය මම ලියනවා කැපිටල් R, කැපිටල් R, කැපිටල් R, සිම්පල් R, කැපිටල් R, සිම්පල් R, සිම්පල් R, සිම්පල් R. කැපිටල් R හැදෙන්න තියෙන මොකද වෙන්නේ? ඒක 4න් එකයි. හරිද? ඊළඟට මෙයාගෙත් 4න් එකයි, මෙයා එන්නත් 4න් එකයි, මෙයා එන්න 4න් එකයි. කොහොමත් එහෙම ගුණිත කොහොමද? හැබැයි මේ කැපිටල් R දෙන්නේ ප්‍රතිඵලය තියෙනවා. එකම ප්‍රතිඵලය ඇවිල්ලා තියෙනවා. හැබැයි මාර්ග දෙකකින්. එහෙනම් මෙන්න මේ අවස්ථාවලදී මොකද වෙන්නේ? මේ එකින් එක එන්න තියෙන සම්භාවිතාවයන් වල එකතුවක් අපි ගන්නවා. එහෙනම් මොකද වෙන්නේ? 4න් එකයි එකතු වුණා දෙකෙන්
එකක සම්භාවිතාවයක් තියෙනවා කැපිටල් R සිම්පල් R ප්‍රතිඵලය එකමයි නමුත් මාර්ග දෙකකින් ආවා ඒ අවස්ථාවේදී අපි කරන්නේ ඒ ආකාරයට වෙන වෙනම ඒ ප්‍රතිඵලය ලැබීමට ඇති සම්භාවිතාවයන් එකතු කරනවා හරි නේද දැන් බලමු බලන්න ඩිම්බයෙන් අපි ඔය තත්ත්වය තමයි ගත්තේ විෂම යුග්මකයන් නැතිවීමෙන් අන්‍යෝන්‍ය ස්වාධීන ආකාර දෙකක් පවතී. ඒ කියන්නේ ඩිම්බයෙන් ප්‍රමුඛ ඇලීලිය ශුක්‍රාණුවේ නිලීන ඇලීලියත් ඒවිල්ලා ඒ විදිහට එන සම්භාවිතය 4 එකයි. මාත නැන්දි. ඊළඟට ඩිම්බයෙන් නිලීන ඇලීලිය ශුක්‍රාණුවේ ප්‍රමුඛ ඇලීලියත් ඇවිල්ලා ඒ විදිහට විෂම යුග්මකයක් එන අවස්ථාවත් 4 එකයි. ඒතකොට විෂම යුග්මකයන් ආකාර දෙකකින් එනවා. ඒ සියල්ලම ගත්තාම F2 පරම්පරාව විෂම යුග්මකයන්ගේ එකතු වෙන 4 1 ධන 4 1 දෙකෙන් එකයි. හරිද? ඊළඟට අන්තිම කොටස. හරි පරීක්ෂා මොහොම අයදා කරානේ. බලන්න. මේක හරිම ලේසි. මේක මම මෙතනම ඇඳලා පෙන්නන්නම්. බලන්න ඒක තියෙන බහුවිධ ලක්ෂණ පෙරීම කියන කතන්දරේ. දැන් කියන එක් ප්‍රවේණික මොහොමකදී ජීවකයේ ආවේනික ලක්ෂණ දෙකක් හෝ වැඩි ගණනක් පිළිබඳ ආවේනික රටා සෙවීමේදී අපි ඒකට කියනවා බහුවිධ ලක්ෂණ පිළිබඳ මොහොමක් කියලා. එහෙදී බලන්න ඒ කියනවා පනත් චතුරාශ්‍රයක් ආශ්‍රයෙන් ප්‍රතිඵල පිළිබඳ සෙවීම අපහසු කාර්යයක්. ඒ නිසා සම්භාවිතා නියම යෙදීමෙන් ප්‍රතිඵල පෙරීම සිදු කිරීම වඩාත් පහසුයි කියලා. ඊළඟට කියනවා වියුක්ත වීමේ නියමයට අනුව බහුවිධ ලක්ෂණ මොහොමක් එකිනෙකින් ස්වායත්තව නමුත් එක විට සිදුවන ඒකාංග මොහොම රාශියක් ලෙස සැලකිය හැකිය. ඒ කියන්නේ දැන් මෙහෙම ලක්ෂණ තුනක් අපි සැලකුවකෝ. දැන් මෙන්න මෙහෙම එකක්. හරිද? දැන් කැපිටල් R කැපිටල් R කැපිටල් B සහ යා මොහොම කරනවා සිම්පල් R සිම්පල් R සිම්පල් B sorry සිම්පල් B කියලා. හරිද? දැන් අපිට මේක වෙන වෙනම සලකන්න පුළුවන්. ඒ කියන්නේ කැපිටල් R සිම්පල් R එක මොහොම වෙනවා සහ කැපිටල් B සිම්පල් B විදියට. ඒ කියන්නේ ද්විඅංග මොහොම. නමුත් අපිට ඒකාංග මොහොම විදියට සලකන්න පුළුවන් ඒකාංග මොහොම දෙකක් විදියට. ඒ කියන්නේ මේගොල්ලෝ ස්වාධීනව වැඩ කරන එකිනෙකට. එතකොට මේකෙදී අපි අර ගන්න අනුපාතත් මේ විදියට තමයි වෙන වෙනම වැඩ කරන්නේ. ඒ නිසා අපිට ඒකාංග මොහොම විදියට මේ විදියට ලියා ගන්න පුළුවන්. හරිද? එතකොට මොකද වෙන්නේ? එහෙම අය ගත්තාම අපිට ගන්න පුළුවන් මෙන්න මේ කියන ප්‍රවේණිතාංශනේ. ඔයාලට මතක ඇති මේක තමයි එන්නේ බලන්න. දැන් මෙයාලා වෙන වෙනම ගත්තා කියමුකෝ. දැන් මෙයාගෙන් මම ගත්තොත් කැපිටල් R සිම්පල් R මේ පැත්තේන මෙයා කියනවා කැපිටල් B සිම්පල් B එනවා F1 වලට. හරිද? මේවා මම අර ටක් ගාලා අඳුරා අපි ඒකාංග මොහොම කරානේ. හරිද? ඊට පස්සේ මෙයා F1 මොහොම කරලාවම එයා කියනවා මොනවද? F2 ගන්නවා. F2 වල තියෙනවා මෙන්න මේවා. කැපිටල් R සිම්පල් R මේ පැත්තේ කැපිටල් B සිම්පල් B කියලා තුනක්. හරිද? මෙයා අපි මතක ඇති කිව්වා 4 1යි එන්නේ කියලා. අර කලින් අනුපාත කෝ ඒවා. මෙතන තියෙන්නේ. හරිද? ඒතකොට මේ දෙන්න එක තුනම කැපිටල් R සිම්පල් R භාගය මෙයා 4 1. ඒ ටික මම මෙතන ලියනවා. 4 1යි sorry. දෙකෙන් එකයි මෙයා 4න් එකයි. ඊට පස්සේ මෙයාගේ 4න් එකයි මෙයාගේ දෙකෙන් එකයි මෙයාගේ 4න් එකයි. හරිද? ඊට පස්සේ මට කියන්න පුළුවන් දැන් මේගොල්ලෝ මොකද වෙන්නේ? මෙයාලා වෙන වෙනම ගමන් කරන දෙන්නේ. මෙයාගේ වෙන වෙනම කතාවක් කියන්නේ මේ පළවෙනි සෙට් එකේ දෙවෙනි සෙට් එකේ වෙනම යන්නේ. අන්න ඒ වගේ දෙන්නෙක් මොහොම වෙලා යම් ලක්ෂණයක් පෙන්වනවනම් මොකද වෙන්නේ? එහෙනම් ගුණිතයක්. එහෙනම් කැපිටල් R කැපිටල් B වෙන්නේ කොහොමද? 4න් එක වාරයක් 4න් එකක් එන්න ඕනේ. මේ අනුපාත දෙක ගුණ කරන්න වෙනවා. එහෙනම් ඒ වගේ එකක් එන තියෙන සම්භාවිතාවය 16න් එකයි.
capital R simple R capital B මොකක්ද දෙන්නේ capital R simple R එන්න නම් භාගයයි capital B simple B capital B 4න් 1යි එහෙනම් මෙයාගේ තියෙනවා 8න් 1 හරිද අන්නේ විදියට වෙන වෙනම අපි අරගෙන ඊළඟට මෙන්න මේ වගේ ප්‍රවේණිතා ශාකාර එන අවස්ථා අපිට පෙර යන්න පුළුවන්. ඕක තමයි මේ කියන්නේ. දැන් බලමු රිසෝස් බුක් එකේ. එයත් කරලා තියෙන මේ විදියටම අර විදියට වෙන් කරලා ලියලා තියෙනවා. එතකොට මෙතෙන්දී අරන් තියෙන සම්පූර්ණ එක තමයි capital R capital B කියන එක capital R simple B එක මුහුම් කරලා එහෙම අරගෙන ගත් එකක් දෙපැත්තට බෙදලා එහෙම අරගෙන තියෙනවා. හරිද? එතකොට ඒ විදිහට වගුව ගහගත්තාම බලන්න capital B simple B capital R simple R ලැබෙන්නේ ඒ අවස්ථා දෙකේ මේ කියන මෙයාගේ භාගයක් තියෙන මෙයාගේ භාගයක් තියෙන ඒ ගුණ කරාම එයා කියනවා. ඒ විදිහට අර සම්භාවිතාවයන් ගුණ කර කර අපිට ගන්න පුළුවන් සම්භාවිතා මෙන්න මේ සම්භාවිතාවය තමයි එන්නේ කියලා. හරිද? හරිම සරල කතාවක් තියෙන්නේ. එච්චරයි එකට අදාළ. ඊට පස්සේ තියෙනවා ලක්ෂණ තුනකට. ඉතින් ලක්ෂණ තුනකටත් අර විදියමයි මේ කියන විදියට වෙන වෙනම අපි එන්න පුළුවන් ප්‍රවේණදාශ ටිකයි සම්භාවිතාවයන් ටිකයි ලියා ගන්නවා වෙන වෙනම. ඊට පස්සේ ඒ හැම එකක්ම ගුණ කර කර ලියනවා. ලක්ෂණ තුනක් එකවර එනවනම් ඒ ලක්ෂණ තුන එකින් එක ගුණ කරනවා. දැන් මට ඕන වෙනවා මෙන්න මෙහෙම එකක්. capital Y simple Y ඊළඟට simple B සහ capital R simple R එන අවස්ථාව. දැන් මේකේ capital Y simple Y එන අවස්ථාවේ තියෙන භාගයයි ඒ ගුණ කරනවා capital simple B 4න් 1යි ඒ ගුණ කරනවා capital R simple R වෙන එකක් තියෙන භාගයයි. එතකොට 2 4 8යි එහෙනම් 16න් එකක් කියන අනුපාතයක් තමයි. අන්න ඒ විදිහට. මේ විදිහට වෙන් කරලා ලියාගත්තා. ඊට පස්සේ ඒක අර විදිහට ගුණ කරන් පස්සේ එනවා ඒ අදාළ අපිට අවශ්‍ය ප්‍රවේණදාශයට අදාළ ඒක ලැබෙන අනුපාතය. හරිනේ. ඒතර ඔච්චරයි ඔයකේ සම්භාවිතාව කියන්නේ සංකල්ප දෙකක් තිබ්බා. අර එකතු කිරීමේ ආකලන නීතිය සහ ගුණ කිරීමේ නීතිය කියන එක. ඒ සංකල්ප ටික පොඩ්ඩක් බලාගත්තන් පස්සේ ඒක සම්පූර්ණයි. හරිද? right. පරීක්ෂා මුහුම මම එදා කරා. එතකොට ඒකාංග සහ ද්විඅංග පරීක්ෂා මුහුම් කියන සංකල්පය එදා මම කියලා දුන්නා ඔයාලට. ඊට පස්සේ ඊළඟ දවසේ අපිට තියෙන්නේ මානව මෙන්ඩලීය ලක්ෂණ කියන කතාව කතා කරන්න සහ පෙළවැල් සටහන් කර කතා කරන්න. හරිද? right. එතකොට මේ දැනට අද දැන් 7:06 වෙලාව. අතට ක්ලාස් එක අපි නතර කරනවා එහෙනම්.